සුබ දිනයක් සියලුම දෙනාට රිෂ්වන්ත විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දෙමාපියන් වෙනුවෙන් අද දවසේ සංවිධානය වෙන දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා සහභාගී වී සිටින සියලු දෙනා ඉතාමත් ගෞරවයෙන් උණුසුම්ව පිළිගන්නවා. විශේෂයෙන්ම COVID-19 වසංගත තත්ත්වය තුළ අප්‍රේල් මාසයේ 28 වෙනි දින සිට පාසලේ සාමාන්‍ය අධ්‍යාපන කටයුතු වලින් බැහැරට ගිහිල්ලා නිවස තුළ ඉඳලා දුරස්ථ ක්‍රමය ඔස්සේ දරුවන් අධ්‍යාපන කටයුතු වලට යොමු වෙලා ඉන්නවා. මේ පරිසරය තුළ රිෂ්වන්ත විද්‍යාලය කළමනාකරණ මණ්ඩලය සහ ආචාර්ය මණ්ඩලය එකතු වෙලා විශේෂයෙන්ම මේ දරුවන් පසුගිය කාලවකවානුව තුළ පාසල් ඇවිල්ලා දරුවෝ ඉතාමත් සැහැල්ලුවෙන් පන්ති කාමරයේ ගුරුවරයා සමග කටයුතු කරමින් ක්‍රීඩා කරමින් විනෝද වෙමින් අධ්‍යාපනය ලැබුවා. හැබැයි අද වෙන විට මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් තැනකට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම දෙමාපියන්ගේ එදින්දා ජීවන ක්‍රමයක් සම්පූර්ණයෙන් වෙනස් තැනකට යොමු වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ කුඩා දරුවන් අපි ඉදිරියට අරගෙන එන්න කටයුතු කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව වැඩිහිටියන් විදියට මම හිතන්නේ අපි සියලු දෙනා යම් අවබෝධයක් තියෙනවා වගේම නමුත් අපි මේ අවස්ථාවේ අපේ සාමාන්‍ය ජීවන රටාවෙන් බැහැරට අපි පැමිණලා තියෙනවා. ඒ නිසා අපි මම හිතන්නේ විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු අවස්ථාවක් අපේ දරුවන්ට මේ වෙලාවේ අපි රැකවරණය ආදරය සහ කරුණාව ඒ වගේම ඔවුන් මානසිකව වැටෙන්නේ නැතුව ඉස්සරහට අරගෙන යන්න අත දීම. ඉතින් මේ නිසා අපි දෙමාපියන් වෙත යම් මේ පිළිබඳව අදහසක් ඉදිරිපත් කිරීම සඳහා අපි ආරාධනා කරා වෛද්‍ය දර්ශනී හෙට්ටිආරච්චි මහත්මියට. එතුමිය ඉතාමත් කැමැත්තෙන් මේ වැඩසටහන සඳහා රිෂ්වන්ත විද්‍යාලය සමග එකතු වුණා. විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඒ වගේම ආචාර්ය මණ්ඩලය සහ සමස්ත ප්‍රජාව වෙනුවෙන් එතුමියට පළමුවෙන් මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඔබතුමියගේ කාලය රිෂ්වන්ත විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් දෙමාපියන් වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව ළමා සහ නවයෝන් මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍ය දර්ශනීය හෙට්ටිආරච්චි මහත්මියට එතුමියගේ මේ පැය එකහමාරක කාල සීමාව තුළ එතුමිය දක්වන අදහස් මම විශ්වාස කරනවා රිෂ්වන්ත දරුවන්ගේ අනාගතය වඩාත් යහපත් කරන්න. ඒ වගේම දෙමාපියන්ගේ කාර්යභාරය පිළිබඳව අපි නැවත හිතන්නට අවකාශ අපිට නිර්මාණය වෙයි. ඉතින් අද දවසේ මේ පැය එකහමාරක කාලය ඉතාමත් හොඳින් කළමනාකරණය කරගනිමින් ඵලදායී ලෙස භාවිතා කරන්න දෙමාපියන් සහ සියලු දෙනාටම ආරාධනා කරමින් මම වෛද්‍ය දර්ශනීය හෙට්ටිආරච්චි මහත්මියට ආරාධනා කරනවා වැඩසටහනේ ඉදිරි කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා. සුබ සන්ධ්‍යාවක් ඔබ හැම දෙනාටම බොහොමත්ම ස්තුතියි විදුහල්පතිතුමනි. මම රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන. අද මේ කොවිඩ් වසංගත තත්ත්වයක් එක්ක දරුවන්ට මානසිකව බලපාලා තියෙන ආකාරය කොහොමද කියන එක සහ දෙමව්පියන් විදිහට අපි කොහොමද දරුවන්ට මේ තත්ත්වයක් එක්ක ඉදිරියට යන්න උදව් කරන්න කියන එක ගැන කතා කරන්න. ඉතින් මම මාතෘකාව විදිහට යොදාගත්තේ කොවිඩ් වසංගතය සහ ළමා මනස දෙමව්පියන් වෙත. අපි මුලින්ම බලමු මේ වසංගතය දරුවන්ට කොහොමද බලපාලා තියෙන්නේ කියලා. එතකොට සමහරක් විට මම මේ ස්ලයිඩ් එක දැම්මහම දෙමව්පියන්ට හිතෙන්න පුළුවන් මේ ඔක්කොම ප්‍රශ්න අපේ දරුවන්ට නැහැනේ කියලා. මම ඇත්තටම මෙතනදී හිතුවේ දෙමව්පියන් ගුරුවරුන් විදිහට දරුවන්ට මේ තත්ත්වය කොහොමද බලපෑවේ කියන එක ගැන පොදු අවබෝධයක්. එහෙමත් නැත්නම් පුළුල් අවබෝධයක් ඕගලන්ට ලබා දෙන්න මොකක්ද ඇත්තටම මේ දරුවන්ට මේ දවස්වල මේකෙන් ඇති වෙලා තියෙන බලපෑම කියන එක. ඒතර මුලින්ම වෙච්ච දේ තමයි සමාජ සම්බන්ධතා සීමා වීම. එකක් තමයි ඉස්කෝලේ පාසල් වසල දැම්මා, බාහිර ක්‍රියාකාරකම් අවම වුණා, ළමයි නිවසේටම කොටු වුණා, සමවයසී දරුවන් ගුරුවරුන් සමග ඇසුර සීමා වුණා. ඒ වගේම තමයි හරිම ඒකාකාරී දිනචර්යාව. ඉතින් මේ තත්ත්වයක් එක්ක දරුවන්ගේ සමාජ සම්බන්ධතා සමවයසේ දරුවන්ව ඇසුරු කිරීමට ඇති අවස්ථාව සම්පූර්ණයෙන්ම සීමා වුණා.
දෙවෙනි කාරණාව තමයි මේ රෝගයේ ආශ්‍රිත ගැටලු. සමහරක් දරුවන්ට පවුලේ සමාජිකයින්ට මේ තත්ත්වය බලපානවා. තවත් සමහරක් දරුවන්ටම රෝගය වැළඳෙනවා. සමහරක් දරුවන්ට නිරෝධායනයට වීමට සිදු වෙනවා. එහෙමත් නැත්නම් මේකට අදාළ පර්යේෂණ අපි කියන PCR පරීක්ෂණ මේ වගේ දේවල් වලට යොමු වෙන්න සිදු වුණා. ඒ වගේම සමාජ අපකීර්ති එහෙමත් නැත්නම් සෝෂල් ස්ටිග්මා කියන එක. ඒකත් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පහුගිය දෙවෙනි රැල්ල සමයේදී මෙගාලු දිස්ත්‍රික්කයේ එක පාසලක එක පන්තියක දරුවෙක්ගේ තාත්තා කෙනෙක් කොවිඩ් පොසිටිව් වුණා කියලා ඊට පස්සේ ඒක ප්‍රවෘත්ති වලට විශාල ප්‍රවෘත්තියක් විදිහට සඳහන් වුණා. ඉතින් ඊට පස්සේ දරුවාට වෙච්ච මානසික බලපෑම ඉතාම බරපතලයි. ඉතින් ඒ වගේ විවිධ මේ රෝගය ආශ්‍රිතව වෙච්ච ගැටලු නිසා දරුවන්ට ඇති වෙච්ච ගැටලු ගොඩක් තියෙනවා. ඊළඟ ලොකුම ප්‍රශ්න තමයි මේ මාර්ගගත අධ්‍යාපනය සහ ඒක ආශ්‍රිත ගැටලු. මම මේව සමරයිස් කරලා තිබ්බට ඉදිරියේදී පියවරෙන් පියවර හැම දෙයක් ගැනම සරලව කතා කරනවා. මෙතන තියෙන්නේ සාරාංශයක් විතරයි. එතකොට ආර්ථික ගැටලු. අපි දන්නවා ගොඩක් දෙමව්පියන්ට රැකියා අහිමි වුණා. ඒගොල්ලන්ගේ ආර්ථිකය කඩා වැටුණා. ඉතින් මේ දේවල් වලින් දරුවන්ට ලොකු බලපෑමක් වෙලා තියෙනවා. මොකද මම දන්නවා මගේ සායනයේ තියෙන සමහර දරුවන්ට මේ දෙමව්පියන්ගේ රැකියා අහිමිවීමත් එක්ක ඉන්ටර්නෙට් එහෙම නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනයට යොමු වෙන විදියක් නැහැ. ගෙදර ස්මාර්ට් ෆෝන් එකක් නැහැ. ඉතින් මේ වගේ රාශියක් ගැටලු. ස්මාර්ට් ෆෝන් අධ්‍යාපනයේ පැත්තකින් කියලා සමහරක් දරුවන්ට ප්‍රධාන ආහාර වේලේ 3 දී ගන්න බැරිව දෙමව්පියෝ විඳවන තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒකට ආර්ථික ගැටලු කොටක් තියෙනවා. ඒව දරුවන්ට බලපානවා. ඒ වගේම තමයි මේ තත්ත්වයක් එක්ක මානසික ගැටලු තත්ත්ව වල වැඩිවීමකුත් දරුවන්ගේ තියෙනවා. ළමයින්ගේ බය වැඩි වෙලා තියෙනවා. අවිනිශ්චිතභාවය. එහෙම නැත්නම් අපි කියන sense of uncertainty. ඒ කියන්නේ දරුවන්ට විශ්වාසයක් නැහැ ඊළඟට වෙන්නේ මොකද්ද කියන එක. අන්නේ බය. ඒ වගේම අධික කනස්සල්, කාංකාව, විෂාදය. ඒ වගේම තමයි මානසික ගැටලු තිබුණු දරුවන්ට මේ මානසික ගැටලු තව වැඩි වීමකුත් අපි මේ දවස්වල දකිනවා. ඊළඟ කාරණාව තමයි මේ ළමා හිංසනය. ළමා හිංසනය මේ දිනවල අපි හිතනවට වඩා වැඩියෙන් සිද්ධ වෙනවා. මම ගැන ඉස්සරහට කතා කරන්න. ඊළඟ එක තමයි ගෘහස්ත හිංසනය. එහෙම නැත්නම් අපි කියන ඩොමෙස්ටික් වයලන්ස් කියලා. ඒ කියන්නේ දෙමව්පියන් වැඩිහිටියන්ගේ තියෙන පීඩනය, ෆ්‍රස්ට්‍රේෂන්. ඒක අපි දන්නවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ රැකියාවන් අහිමි වීම, ආර්ථික ගැටලු, වෙනත් ගැටලු, දැන් මේ රෝගයේ සම්බන්ධම ගැටලු සමහරක් අවස්ථාවල නිරෝධායනය වෙන්න සිදුවීම, ලොක්ඩවුන් මේ හැම දෙයක් එක්කම ගෙවල් වල දෙමව්පියෝ වැඩිහිටියෝ ඉන්න ලොකු පීඩනයක්. ඉතින් ඒකට ඒගොල්ලෝ අතර ඇතිවන අඬදබර එහෙමත් නැත්නම් වචන හෝමාරු මේ හැම දෙයක්ම දරුවන් වැඩිපුර දකිනවා. ඉතින් ඒකෙනුත් දරුවන්ට ලොකු බලපෑමක් ඇති වෙනවා. ඉතින් මේ තමයි අපි හිතුවොත් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම දරුවන්ට මේ COVID-19 වසංගත තත්ත්වයක් එක්ක ඇති වෙලා තියෙන බලපෑම. හරි. දැන් අපි එකින් එක කතා කරමු. අපි බලමු ඉස්සෙල්ලම මම කිව්වා දැන් මේ තත්ත්වයක් එක්ක පාසල් වැහුවා සියලුම බාහිර ක්‍රියාකාරකම් සීමා වුණා මේ වගේ දරුවෙක්ට වෙන්න පුළුවන් බලපෑම්. ඉතින් ඒක තමයි සමාජ සම්බන්ධතා සීමා වීම. ඉතින් සමාජ සම්බන්ධතා සීමා වීමත් එක්ක වෙන්නේ ඕනම වයසක දරුවෙක්ට. දරුවන් අපි හිතමු සමාජ කුසලතා කමියුනිකේෂන් ස්කිල්ස් එහෙමත් නැත්නම් සංනිවේදන කුසලතා තව දරුවෙක් එක්ක කතා කරගන්න අදහස් වමාරු කරගන්න ඒ වගේම අනිත් අයගේ හැඟීම් හඳුනා ගන්න අනිත් අයගේ අදහස් වලට ගරු කරන්න එතකොට කීර්තිය පාලනය කරගන්න තමන්ගේ හැඟීම් පාලනය කරගන්න ඒ වගේම තමයි ජය පරාජය මොකක් හරි දෙයක් පෙරදුනහම පරාජය බාර ගන්න මේ වගේ ගොඩක් කුසලතා අවශ්‍යයි දරුවෙකුගේ දීර්ඝකාලීන පෞරුෂ වර්ධනය. එතකොට මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැන් ඔයාලටම පැහැදිලි වෙනවා. දරුවන් නිවසටම කොටු වෙලා. දැන් විදුහල්පතිතුමා කිව්වා වගේ පාසලේදී ළමයි සමවයස දරුවෝ එක්ක ක්‍රීඩා කරනවා, එක්ක පැහැසිරෙනවා, විනෝද වෙනවා, කතා කරනවා. මේ සියලුම සම්බන්ධතා සීමා වීමත් එක්ක දරුවන්ට මේ පෞරුෂ වර්ධනය, මේ කුසලතා දියුණු වීමට ලොකු බලපෑමක් ඇති වෙනවා. ඒක කෙටි කාලීනව විතරක් නෙවෙයි මේ තත්ත්වයෙන් එහෙම දිගට පැවතුනොත් මේකෙන් දරුවන්ට දීර්ඝ කාලීන පුද්ගල සම්බන්ධතා අපි කියනවා පුද්ගලයන් සමග සම්බන්ධතා පවත්වන්න අවශ්‍ය කුසලතා. ඒකට ඒවට වගේම පෞරුෂ වර්ධනයකට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි දැන් මේ ඒ සමාජ කුසලතා සහ සමාජ සම්බන්ධතා අනිත් එක තමයි දැන් මේ නිවසට කොටු වීමත් එක්ක දරුවන්ට සිද්ධ වෙච්ච ලොකුම ගැටලුවක් තමයි බාහිර ක්‍රියාකාරකම් සීමා වීම. මොකද අපි දන්නවා පාසල් යනකොට පාසල තුල දරුවන්ට විවිධ
විෂය බාහිර ක්‍රියාකාරකම් තිබෙනවා. ඉතින් මේ විෂය බාහිර ක්‍රියාකාරකම් තමයි ඉතාම වැදගත් වෙන්නේ අධ්‍යාපන කටයුතු වලට අමතරව දරුවෙකුගේ පෞරුෂ වර්ධනයට. මොකද දරුවෙක් අපි දන්නවා ඔක්කොම විභාග ටික පාස් වීමෙන් පමණක් සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ නැහැ. එයාගේ පෞරුෂ වර්ධනයේ විවිධ කොටස් තියෙනවා. සමාජ කුසලතා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් අංශවල එකතුවකින් තමයි දරුවෙක් පරිපූර්ණ වැඩිහිටියෙක් වෙන්නේ. ඉතින් ඒකට බාහිර ක්‍රියාකාරකම් ඉතාම අවශ්‍යයි. ඉතින් මේ බාහිර ක්‍රියාකාරකම් සීමා වීමෙන් වෙච්ච තවත් ලොකු දෙයක් තමයි මේ ශාරීරික ව්‍යායාම අඩුවීම. දැන් මම රෝහලේදී කතා කරනකොට ළමා රෝග විශේෂඥයෙක් අපි කියන කන්සල්ටන්ට් පීඩියාට්‍රිෂියන්ස් එක ඒ විශේෂඥ වෛද්‍යවරුන්ට තියෙන ලොකු ගැටලුවක් තමයි මේ කොවිඩ් වසංගතයත් එක්ක දරුවන්ගේ බාහිර ක්‍රියාකාරකම් ශාරීරික ව්‍යායාම අඩු වෙන නිසා දරුවන්ගේ බර වැඩි වීම ඒ එක්කම මේ දවස්වල වැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා දරුවන්ට දියවැඩියාව අධික රුධිර පීඩනය වගේ රෝගවලටත් ගොදුරු වෙනවා. ඉතින් මේ ශාරීරික ව්‍යායාම අඩු වීමෙන් දරුවන්ට ලොකු බලපෑමක් සිදු වෙනවා. මේ මම කිව්වා වගේ සමාජ කුසලතා සංවේදන කුසලතා අඩු වෙනවා. ඒ වගේම ශාරීරික ව්‍යායාම අඩු වෙනහම දරුවන්ට නින්දාශ්‍රිත ගැටලු ඇති වෙන්න පුළුවන්. සතුට විනෝදය අඩුයි, ඉක්මනට කේන්ති යනවා. ඒ වගේම අර මම පැහැදිලි කරා වගේ බාහිර ක්‍රියාකාරකම්, විෂය බාහිර ක්‍රියාකාරකම් හරිම වැදගත් දරුවෙකුගේ පෞරුෂ වර්ධනයට, ඒ වගේම බුද්ධි වර්ධනයට, බුද්ධිමය කුසලතා දියුණු වීමට. ඉතින් මේකෙන් ලොකු බලපෑමක් වෙනවා මේ ශාරීරික ව්‍යායාම සීමා වීමෙන්. ඊළඟට වැදගත්ම කාරණාව මේ මාර්ගගත අධ්‍යාපනය එහෙමත් නැත්නම් ඔන්ලයින් එඩියුකේෂන් තත්ත්වයක් එක්ක තියෙන ගැටලු. පළවෙනි එක තමයි කොහොම කරත් කොයිතරම් ප්‍රායෝගිකව කොයිතරම් දක්ෂ විදිහට ගුරුවරයා ඉගැන්වුවත් දරුවන්ට අර ලයිව් එහෙමත් නැත්නම් ගුරුවරයා ඉදිරියේ ඉඳගෙන ඉගෙන ගන්න තරම්ම විෂය කරුණු අවබෝධ කරගන්න, ධාරණය කරගන්න අමාරුකමක් ඇති වෙනවා. මොකද දැන් ගුරුවරයා ළඟ ඉඳගෙන දරුවට උගන්වනකොට දරුවගේ තියෙන ගැටලු ගුරුවරයාට පේනවා. එතකොට බලලා 1 to 1 එහෙම නැත්නම් දරුවගෙන් දරුවට අවධානය දීලා වැඩ කිරීමට ගුරුවරයාට හැකියාව තියෙනවා. නමුත් මෙතනදී වෙන්නේ ගුරුවරයා උපරිම උත්සාහ කරනවා. මම කියන්නේ ඒක නෙවෙයි. නමුත් එහෙම උත්සාහ කළත් අර ප්‍රායෝගිකව සජීවීව කෙරෙන තරමටම දරුවන්ට අවබෝධ කරගැනීමේ ගැටලු ඇති වෙනවා. ඊළඟ එක තමයි මේ ටෙක්නිකල් ඩිෆිකල්ටිස් එරර්ස් අපි කියන්නේ තාක්ෂණික ගැටලු. සමහරක් වෙලාවට වැඩ සටහන ලෙසන් එක අතරමැද්දේ අන්තර්ජාල සම්බන්ධතා දුර්වල වෙනවා. ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. තවත් සමහර දෙමව්පියන්ට මම කිව්වා වගේ වියදම දරා ගන්නට. තවත් සමහරක් අයට කවරේජ් නැහැ. එහෙම නැත්නම් අන්තර්ජාල සම්බන්ධතා දුර්වල වෙලා දැන් එක තැනින් තැනට අපි අර දකින්න ටීවී එකේ දකින්න පත්තරවල දකින්න දරුවෝ වහලවල් උඩ කැලෑවල් උඩ ගස් උඩ මේ හැමතැනම ගිහිල්ලා මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ගන්න දුක් විඳින තරම. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. ඒ වගේ තමයි ළමයින්ට මේක හරි දැන් ලයිව් නෑ. අර විදුහල්පතිතුමා කිව්වා වගේ පාසල් තියෙන දවසට දරුවා සතුටින් ඉන්නේ. හරිම සජීවී. නමුත් මේක ස්ක්‍රීන් එකක් ඉස්සරහට වෙලා මේක හරි කම්මැලි. මුලදී දවසක් දෙකක් ආස වුණත් ළමයි ඇත්තටම මේකට කම්මැලි. මේක ආසාවෙන් නෙමෙයි කරන්නේ. අනිත් එක කොහොම ටික දවසක් යනකොට වෙනවා ළමයින්ට අධ්‍යාපනයේ තියෙන උනන්දුව අඩු වෙන එක. ඒකත් එක්කම අර මම කලින් පැහැදිලි කළා වගේ පාසලේදී වගේ නෙමෙයි එක තැන මේසෙක ඉඳගෙන මේ වැඩේ කරනකොට ශාරීරික ව්‍යායාමයක් ඇත්තෙම නෑ. සමවයසී ළමයිත් එක්ක කතාවක් විහිළුවක් කියලා මොකවත් නෑ. අපි දන්නවා පුංචි ළමයි ටීචර් බෝඩ් එක හැරිලා ලියනකොට ඇඟිල්ලෙන් අයින්නවා එහා පැත්තේ එක්කෙනාට එහා පැත්තේ එක්කෙනාට මොකක් හරි දෙයක් කියනවා. ඉතින් ළමයි එහෙම තමයි. එහෙම ඒගොල්ලෝ විනෝද වෙවි තමයි වැඩ කරන්නේ. කිසිම දෙයක් නෑ. හරිම බෝරින් මේ තත්ත්වය. ඒකකොට ඒගොල්ලන්ට ඇත්තටම ආස නෑ. ඊළඟ එක තමයි මේ අන්තර්ජාලයට ඇබ්බැහි වීම. දැන් මම දන්නවා මෙතන වැඩසටහනට ඇවිල්ලා ඉන්න දෙමව්පියෝ එක වසරේ ඉඳලා 5 වසර වෙනකන් පන්තිවල දරුවන්ගේ දෙමව්පියෝ කියලා. නමුත් මම දැකලා තියෙනවා ගිය පාර දෙවෙනි කොවිඩ් රැල්ලෙන් පස්සේ 4 වසරේ 5 වසරේ දරුවන් වුණත් මේ අන්තර්ජාලයට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒකට ඔබට ගෙදර ඊට වඩා වයසින් වැඩි දරුවෙක් ඉන්නවා නම් ඒ වෙනුවෙන් සැලකිලිමත් වෙන්න. මම පැහැදිලි කරන්නම් මේ අන්තර්ජාලයට ඇබ්බැහි වීම කියන්නේ මොකක්ද කියලා. මේක ඊටාම බරපතල තත්ත්වයක්. අපි දැනට ඇත්තටම රිසර්ච් එක පරීක්ෂණයක් කරලා අපේ රටේ කොච්චර දරුවෝ ප්‍රමාණයක් දැනට මේ තත්ත්වයට ඇබ්බැහි වෙලාද කියලා කියන තැනට අපි ළඟ සාක්ෂි නැහැ. නමුත්
සායනය වල තියෙන දරුවන් ගැන කතා කරාම ගොඩක් දෙමව්පියෝ කතා කරන දේවල් බැලුවහම ඇත්තටම මේ අන්තර්ජාලයට ඇබ්බැහිවීම දැනට අපේ රටේ ලොකු ගැටලුවක් වෙලා තියෙනවා මේ මාතෘගත අධ්‍යාපනයත් එක්ක. මොකද්ද මේ අන්තර්ජාලයට ඇබ්බැහිවීම කියලා කියන්නේ? අන්තර්ජාලයට ඇබ්බැහිවීම කියලා කියන්නේ අන්තර්ජාලය අධික ලෙස පාවිච්චි කරන. ඒ කියන්නේ හැම වෙලේම ඒකමයි ඒ අන්තර්ජාලයේමයි ඉන්නේ. ඒකම දරුවා තමන්ගේ අධ්‍යාපනය, පවුල, මිතුරු, එදිනෙදා කටයුතු මේ සියල්ලටම වඩා මේ අන්තර්ජාලයට වෙලා ඉන්න එක වැදගත් විදිහට දකිනවා. ඒ වගේම ඔච්චර උත්සාහ කරත් මේ චර්යාවෙන් එයාට මිදෙන්න බෑ. එතකොට හේතු තමයි එකක් මේ මාතෘගත අධ්‍යාපනය, අනිත් එක තමයි සමාජ ජාලය. සමහරක් වෙලාවට යාළුවෝ ටිකක් එකතු වෙලා සෝෂල් ගෲප් එකක් කියලා අපි කියන එහෙම හදාගෙන මේ දිගටම අන්තර්ජාලයට යන අවස්ථා තියෙනවා. අනිත් එක තමයි කම්මැලිකම මග ඇරවා ගන්න. ළමයින්ට මගේ සායනයේදී සහ මම කතා කරපු ගොඩක් දරුවෝ ඉන්නවා ලෙසන් එක අතරමැදදී කම්මැලි වුණාම ඉන්ටර්නෙට් එකේ වෙන වෙන දේවල් සර්ච් කරන්න දිගට යනවා. එහෙම යනකොට එයාට අමතක වෙනවා ආපහු එන්න. එතකොට මොකද ඉන්ටර්නෙට් අන්තර්ජාලය කියන්නේ දැනුම නෙවෙයි තොරතුරු ජාලයක්. එතකොට විවිධ තොරතුරු සර්ච් කරන්න තව තොරතුරු එනවා. එතකොට අර කියුරියොසිටි එහෙම නැත්නම් දරුවන් තුළ තියෙනවා අලුත් දේවල් හොයා ගැනීමේ අවශ්‍යතාවය, අලුත් දේවල් වලට යොමු වීමේ අවශ්‍යතාවය. ඉතින් එතකොට තව තවත් ඒක දිගේ එයා යනවා. මම කතා කරපු ගොඩක් දරුවෝ ඉන්නවා ටීචර්ත් එක්ක ලෙසන් එක වෙලාවෙම තමයි එයා Google සර්ච් කර ගිහිල්ලා තියෙන්නේ. අන්තිමට එයාට මතක නෑ ආපහු ලෙසන් එකට එන්න ඕන කියලා. ඉතින් එහෙම අවස්ථා ගොඩක් සිද්ධ වෙනවා. ඊළඟ එක තමයි easy accessibility. ඒ කියන්නේ ගෙදර මේක සීමාවට වඩා තියෙනවා නම් ළමයා ඒක ලේසිම ක්‍රමයක් විදිහට පාවිච්චි කරනවා වෙලාව ගත කරගන්න. අනිත් එක තමයි නිසි වැඩිහිටි අධීක්ෂණය නොමැති වීම. මොකද ගෙදර ඕනතරම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් ළමයාට ඩිවයිස් එකක් තියෙනවා නම් ගෙදර වැඩිහිටියෝ එක ගැන හොයන්නේ නැත්නම් ළමයා හරි ලේසියෙන් මුළු දවසම මේක තුල ඉන්න පුළුවන්. ඉතින් මොනවද මේ අන්තර්ජාලයට ඇබ්බැහි වීමේ දරුවෙකුගේ ලක්ෂණ? එකක් තමයි කොච්චරම උත්සාහ කළත් මේ චර්යාව එයාට පාලනය කරගන්න බෑ. දෙමව්පියෝ කොච්චර උත්සාහ කරත් දෙමව්පියන්ට මේක පාලනය කරන්න බෑ. පවුල සහ මිතුරන් අතර තියෙන සම්බන්ධය අඩුයි. මුළු වෙලාවෙම ඉන්ටර්නෙට් එකේ තමයි ඉන්නේ. එයාට එතකොට ගෙදර ඇත්ත එක කතා කරන්න, ගෙදර ඇත්ත එක වැඩ කරන්න මුකුත් උවමනාවක් නැහැ. ඒ වගේම තමයි රෑ වෙනකන් ඉන්ටර්නෙට් එකේ ඉන්නවා නිදා ගන්න මතක නැහැ. මට එකපාරක් දරුවෙක් ආවා. ඒකට දෙමව්පියන්ගේ කම්ප්ලේන් එක තමයි දැන් ඉස්කෝලේ වැඩට උනන්දුවක් නැහැ. ඊට පස්සේ දරුවත් එක්ක කතා කරාම මේ 5 වසර වගේ දරුවෙක් ඒක පාසල සඳහන් කරන්න හොඳයි නමුත් ප්‍රසිද්ධ පාසලක්. එතකොට 5 වසරේ දරුවෙක් එයාගේ කම්ප්ලේන් එක පේනස්ලගේ උදේ ඉස්කෝලේ වැඩ වලට උනන්දුවක් නැහැ. කතා කරලා බැලුවම ඉස්කෝලේ වැඩ වෙලාවේ උදේට ළමයට හොඳටම නිදිමතක් නිින්ද යනවා. ඇත්තටම හේතුව බැලුවහම රෑ වෙනකන් ඉන්ටර්නෙට් එකේ යා ගේම්ස් ප්ලේ කර ඉඳලා නිදාගන්නේ රෑ 2ට. එතකොට රෑ 2ට නිදාගත්තට පස්සේ දරුවට උදේ 6ට නැගිට වෙලා ආපහු ඉස්කෝලේ වැඩ කරන්න ලැප්ටොප් එක ඉස්සරහා තිබ්බට එයාට නිදිමතයි. මොකද එයා ඇති ප්‍රමාණයට නිදාගෙන නැහැ. ඉතින් මේ වගේ දරුවෝ සීමාවට වඩා ඒකට රෑ වෙනකන් අන්තර්ජාලයේ ඉන්නවා. දැන් මම කියවනේ ජීවිතේ අනිත් සේරම දේවල් වලට වඩා මුල් තැන එහෙම නැත්නම් ප්‍රයොරිටි එක දෙන්නේ මේකට. එතකොට කැමට උනන්දුවක් නැහැ, වෙන සතුට වෙන දෙයකට උවමනාවක් නැහැ. පැහැදිලිවම දැන් මම නොකියවත් ඕගලන්ට තේරෙයි අධ්‍යාපන කටයුතු ඉබේම දුර්වල වෙනවා. ඒ වගේම තමයි දෙමව්පියන් හරි වැඩිහිටියන් හරි දරුවන්ව අන්තර්ජාලයෙන් ගලවා ගන්න හැදුවම ගොඩක් කේන්ති යනවා. ඒකත් එක දවසක් මම රූපවාහිනී වැඩසටහනක දැක්කා. ඒ අම්මා කියනවා දරුවව ගෙදර ඉන්ටර්නෙට් ඔෆ් කරාම දරුවා ගිහිල්ලා ටීවී එක පොලේ ගහුවා. ඉතින් මේ වගේ ඇග්‍රෙසිව් එහෙම නැත්නම් Tamanට කේන්තිය පාලනය කරගන්න බැරි තත්ත්වයකට පවා එන්න පුළුවන්. ඊළඟ එක ගෙදර අයට හොරෙන් අන්තර්ජාලයට යනවා. ගෙදර අය නිදා ගන්නකන් ඉඳලා සමහරක් වෙලාවට පෙරවෙන ඇඳුමෙන් වහගෙන මොනවා හරි විදිහට රෑ ලයිට් ඔෆ් කරලා ඒ දිගටම ඉන්ටර්නෙට් එකට යනවා. මෙන්න මේ වගේ ලක්ෂණ තමයි අන්තර්ජාලයට ඇබ්බැහි වුණු දරුවෙකුගේ ලක්ෂණ. එතකොට ඒකෙන් වෙන අහිතකර බලපෑම මොනවද? අපි බලමු. එකක් තමයි ශාරීරික සෞඛ්‍යයට වෙන අහිතකර බලපෑම. ඒක දැන් මම පැහැදිලි කරා මම හිතන්නේ ආයෙත් කියන්න ඕනේ. ඊළඟ එක තමයි අපි දන්නවා මේ අන්තර්ජාලය හරහා දරුවන්ගේ තොරතුරු නොදන්නා වැඩිහිටියන් අතට පත් වුණොතින් දරුවන්ට අන්තර්ජාලය හරහා ලිංගික හිංසනයට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මුළු වෙලාවම මේක ඇතුළේ ඉන්නකොට සමාජ සම්බන්ධතා අවශ්‍ය නැහැ.
අනිත් එක තමයි අන්තර්ජාල ක්‍රීඩා වලට ඇබ්බැහි වීම. ඒකටත් මම උදාහරණයක් කියන්නම්. මම ගාල්ලෙම දරුවන් 11 දෙනෙක් ගැන අහන්න ලැබුණා. ඒගොල්ලන් බ්ලූ වේල් කියලා ඉන්ටර්නෙට් ගේම් එකකට ගිහිල්ලා ඒ ගේම් එකේ අවසානයේදී කියන්නේ යාළුවා ජීවිතය හානි කරගන්න කියලා. ඉතින් ඒකට මේ දරුවෝ ඒ ක්‍රීඩාවට කොච්චර ඇබ්බැහි වෙලාද කියන්නේ ඒගොල්ලන්ට අවසානයේ ජීවිත හානි කරගන්න සිතුවිලි එන තරමට ගිහිල්ලා තිබුණා. ඉතින් ඒක නිසා මේ දේවල් හැම දෙමව්පියෙක්ම දැන ගැනීම ඉතාම වැදගත් වෙනවා. මොකද මේවා ගැන දැනුවත් වෙලා ඉන්නකොට තමන්ගේ දරුවා ගැන අවධානයෙන් අවබෝධයෙන් ඉන්නවා. එතකොට ගැටලුවක් ඇති වෙන්න කලින් දරුවව ආරක්ෂා කරගන්න දෙමව්පියන්ට පුළුවන් වෙනවා. ඉතින් අර මං කිව්වා වගේ මේ ඉන්ටර්නෙට් එකේ දිගටම ඉන්නකොට නිින්ද යන්නේ නැහැ, නිින්ද ආශ්‍රිත ගැටලු තියෙනවා. අර මං කලින් කිව්වා වගේ මතක තියාගන්න බෑ, අවධානය අඩුයි, ධාරණ ශක්තිය අඩුයි, පරිේශන වලින් හොයාගෙන තියෙනවා බුද්ධිමය කුසලතා. එහෙම නැත්නම් අපි කියනවා cognitive skills වලට බලපෑමක් වෙනවා කියලා. මේ දීර්ඝකාලීනව අන්තර්ජාලයට ඇබ්බැහි වීම, අන්තර්ජාලයට ඇබ්බැහි වෙච්ච දරුවන්. ඒක මේ මාර්ගගත අධ්‍යාපනයත් එක්ක පැටලව ගන්න එපා. මම මේ කතා කරන්නේ අන්තර්ජාලයට ඇබ්බැහි වීම ගැන. හරි? ඊළඟ එක තමයි එතකොට අධ්‍යාපන කටයුතු. ඒ කියන්නේ උදේ 7:00 ඉඳලා 6 හවස 1:00 වෙනකන් ගුරුවරුත් එක්ක එකතු වෙලා මාර්ගගත අධ්‍යාපනයේ යෙදීම ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඉන්න ඔබට ගිහිල්ලා දරුවෝ සීමාවට වඩා අන්තර්ජාලයේ රැඳී සිටීම හරහා අන්තර්ජාලයට ඇබ්බැහි වීම ගැනයි මේ කතා. පැහැදිලි නේද? හරි. එතකොට මම කිව්වා වගේ ඊළඟට මේකෙනුත් අර පෞරුෂ වර්ධනයට ආත්ම ශක්තිය, ආත්ම අභිමානය, සමාජ කුසලතා මේ හැම එකටම බලපෑමක් වෙනවා. මොකද එක තැනකට වෙලා එකම දෙයක් කර කර ඉන්න දරුවා තර්කානුකූලව හිතන්න, පරිසරය අවබෝධ කරගන්න මේ කිසිම දෙයකට යොමු වෙන්නේ නැහැ. ඒකම පරිශන වලින්ම හොයාගෙන තියෙනවා සාංකාව, විෂාදය වගේ මානසික රෝග තත්ත්ව වැඩි වෙන්න පුළුවන් කියලා දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වුණාට පස්සේ. හරි. ඉතින් අපි කොහොමද මේක නතර කරගන්නේ? පළවෙනිම දේ තමයි දෙමව්පියන් විදිහට මේ ගැන දැනුවත් වෙන්න එක. එතකොට ඔබ මේක පිළිබඳව දැනුවත් වෙන්න වැදගත්. ඊළඟ එක තමයි සීමා පැනවීම. එහෙමත් නැත්නම් setting boundaries. ගෙදර අර මම මුලින් කිව්වා වගේ ඕනාවට වඩා පැය 24ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ෆ්‍රී තියෙනවා නම් ඩිවයිස් එක නිකම්ම ෆ්‍රී තියෙනවා නම් දෙමව්පියෝ දරුවා මොනවද කරන්න කියලා හොයන්නේ නැත්නම් දරුවට හරිම ලේසියෙන් මේකට ඇබ්බැහි වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ගෙදර දරුවට ගැළපෙන සහ ඔබට ගැළපෙන විදිහට සීමා පැනවීම ඉතාම වැදගත්. දරුවා මාර්ගගත අධ්‍යාපනයේ දෙන්නේ උදේ 7:00 ඉඳලා 1:00 වෙනකම්. නම් ඒ වෙලාවේ විතරයි ඉන්ටර්නෙට් ඔන් කරලා තියෙන්නේ. ඊට පස්සේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන වෙලාවට ඇරෙන්න අනිත් වෙලාවට ඉන්ටර්නෙට් එකෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අයින් කරලා තියෙන එක තමයි එක ක්‍රමයක්. මම කියන්නේ වගේ ගෙදරට ගැලපෙන, Tamanට ගැලපෙන, දරුවට ගැලපෙන විදිහට සීමාවන් සැලකීම ඉතාම වැදගත්. ඊළඟ එක දරුවන්ගේ වයසට සහ දරුවන්ගේ අවබෝධ කර ගැනීමේ හැකියාවට අනුව මේකෙන් වෙන්න පුළුවන් අහිතකර බලපෑම දරුවට පැහැදිලි කර දෙන්න. මොකද හුඟක් වෙලාවට දරුවන්ට අවබෝධයක් නැහැ. ඒකට දෙමව්පියන් දැනගන්න ඕන දරුවන්ව දැනුවත් කරගන්න. ඊළඟ එක නිවැරදි වැඩිහිටි අධීක්ෂණය. ඒකට හැම වෙලේම අවධානයෙන් ඉන්න ඕන දරුවා අන්තර්ජාලය තුළ ඉන්නකොට මොනවද සිද්ධ වෙන්නේ කියන එක ගැන. දරුවා මොන වගේ වෙබ් අඩවි වලටද යන්නේ, මොනවද සිද්ධ වෙන්නේ කියන එක ගැන අවබෝධයෙන් ඉන්න එක ඉතාම වැදගත්. අනිත් එක තමයි මේ කියන්නේ ඉන්ටර්නෙට් කියන එක ප්ලෙෂරබල් නැත්නම් රික්‍රියේෂනල් සතුටු විය හැකි දෙයක් විදිහට දෙමව්පියෝ දරුවට පෙන්වන්න එපා. මොකද ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා දෙමව්පියෝ ලේසියට ළමයාට කවනකොට කවන එක ලේසි කරගන්න ෆෝන් එක ළමයා අතට දෙනවා මොකක් හරි වීඩියෝ එකක් දාලා. එතකොට දෙමව්පියෝමයි දරුවම මේ ඉන්ටර්නෙට් එකට යොමු කරගන්න මේක තමයි සතුටු වෙන්න තියෙන ලොකුම ක්‍රමය කියලා. ඉතින් ඒක නවත්ත ගන්න ඕනේ. අනිත් එක තමයි රුටීන් එක. ගෙදර ප්‍රමාණිකවල දිනචර්යාවක් හදාගන්න ඕන. අනිත් එක වැඩිපුර වෙලාවක් spend more time. එන්නකොට වැඩි වෙලාවක් දරුවත් එක්ක කාලය ගත කරන්න. ඒ කියන්නේ අපි දරුවත් එක්ක වෙලාව ගත කරන්නේ නැති වුනහම දරුවට මොකද වෙන්නේ කියලා අපිට අවබෝධයක් නැහැ. අනිත් එක තමයි දරුවට කතා කරන්න, දරුවට තමන්ගේ අදහස් හුවමාරු කරගන්න කෙනෙක් නැති වුනහම ඉබේම එයා තමන්ගේ ලෝකෙකට යනවා. ඒකට එයාට මේ ඉන්ටර්නෙට් හරහා දේවල් වලට යොමු වෙන්න ගොඩක් ලේසි. ඊළඟ එක අපි කියනවා alternative pleasurable activities. එහෙමත් නැත්නම් ඒ වෙනුවට
සතුටු වෙන්න පුළුවන් වෙනත් ක්‍රම. ඒ අපි කියන සංගීතය, නැටුම්, සමහරක් ළමයි ඉන්නවා කේක් බේකින් ඔය වගේ මොනවා හරි ආසාවක් තියෙනවා. මේකෙන් මිදලා දරුවට යෙදෙන්න පුළුවන් වෙන ක්‍රියාවන් සකස් කර දෙන්න. ඒක තමයි වැදගත් දේ. ඊළඟ එක තමයි මේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ COVID-19 තත්ත්වයක් එක්ක දරුවන්ව වෙනදට වඩා හිංසනයට ලක් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒකට හේතුවක් තමයි ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. දරුවන් වැඩිපුර හිංසනයට ලක් වෙන්නේ Taman දන්න අයගෙන්. එතකොට perpetrators එහෙමත් නැත්නම් දරුවාව හිංසනයට ලක් කරන කෙනා ගොඩක් දුරට ගෙදර හරි දරුවා ඉන්න පරිසරයේම තියෙනවා. ඉතින් දැන් මේ කොවිඩ් තත්ත්වයක් එක්ක දරුවා ගෙදරට කොටු වුණාට පස්සේ වැඩිපුරම දරුවෝ හිර වෙනවා මේ දරුවන්ව හිංසනයට ලක් කරන අයත් එක්ක. ඉතින් ඒකෙන් දරුවන්ව වැඩිපුර හිංසනයට ලක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි නිවස තුල ආතතිය. ඒ කියන්නේ ආර්ථික ගැටලු, රැකියා හිමිවීම, ඒකට දෙමව්පියන් තුළ තියෙන ආතතිය හින්දා ඒක දරුවා පිටින් යන්න පුළුවන්. ඒ කියන්නේ ළමයින් වැඩිපුර හිංසනයට ලක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි දැන් දරුවට තිබුණු ආරක්ෂක සහ උපකාරක පද්ධති දැන් අඩුයි. හොඳම උදාහරණය තමයි ගුරුවරු. මොකද මම ගොඩක් දන්නවා හිංසනයට ලක් වෙච්ච දරුවෝ ගොඩක් වෙලාවට ඇවිල්ලා ගුරුවරුන්ට තමයි කියන්නේ ගෙදරදී හරි තමන් ඉන්න පරිසරයේදී හරි වෙච්ච කරදරයක් ගැන. ඒතකොට ගුරුවරු තමයි දරුවට උදව් කරන්න සපෝට් සර්විස් එක කියන්නේ සපෝට් නෙට්වර්ක් එක ප්‍රොටෙක්ටිව් සපෝටිව් නෙට්වර්ක් එක විදිහට වැඩ කරන්නේ. ඉතින් අර දැන් දරුවන්ට එහෙම ගුරුවරුත් එක්ක ළඟට ඇවිල්ලා මේස ගාවට ඇවිල්ලා ඉන්ටර්වල් එකේ ගුරුවරයාට ලං වෙලා තමන්ගේ ගැටලු කතා කරන තත්ත්වයක් නිසා ඉතින් අර ඒකත් එක්ක දරුවන් තනිවම ගෙදරට හිර වෙනවා හිංසනයට ලක් වෙන්නත් පුළුවන්. ඉතින් අනිත් එක මේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙලා තියෙනවා මේ කොවිඩ් තත්ත්වයක් එක්ක. ඒකෙනුත් ගෙවල් වල වැඩිහිටියෝ මත්ද්‍රව්‍ය මත්පැන් භාවිත කළ ගෙදරට හිර වෙලා ඉතින් එතකොට ඒකෙන් ළමයින් හිංසනයට ලක් වෙන්න පුළුවන්. අනිත් එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ අන්තර්ජාලයේ වැඩිපුර රැඳී සිටිනකොට දරුවන්ව අන්තර්ජාලය හරහා හිංසනයට ලක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි දැන් මේ රෝගය වැළඳීම එහෙමත් නැත්නම් නිරෝධායනය වගේ හේතු නිසා දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් වෙන වෙන්න සිද්ධ වුනහම දරුවා අනාරක්ෂිත වෙනවා. එතකොටත් හිංසනයට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම කිව්වා මේ කාලේ තාම මම කතා කරන්නේ මේ තත්ත්වයෙන් දරුවන්ට වෙලා තියෙන බලපෑම විතරයි. අපි ඉස්සරහට කතා කරමු අපි කොහොමද දරුවන්ට උදව් කරන්නේ කියන එක. හරි. එතකොට දැන් මානසික ගැටලු තත්ත්ව වැඩි වෙලා තියෙනවා. මම කිව්වා දරුවන් තුළ අධික බය, අවිනිශ්චිතභාවය, දුක, චර්යාමය ගැටලු. ගොඩක් දරුවෝ කේන්ති යනවා වැඩි, අධිකව දඟලනවා. මේ වගේ ගැටලු ගොඩක් දෙමව්පියෝ කියනවා මේ තත්ත්වයක් එක්ක නිවසට කොටු වීමත් එක්ක. අනිත් එක තමයි ගොඩක් දරුවන්ගේ තියෙනවා තව එකක් unexplained somatic symptoms කියලා අපි කියන්නේ. එහෙමත් නැත්නම් වෛද්‍ය විද්‍යාවේ මොනවා හරි පරිශ්‍රණයකින් පැහැදිලි කරන්න සායනිකව පැහැදිලි කරන්න බැරි ශාරීරික රෝග ලක්ෂණ. සමහරක් දරුවෝ හේතුවක් නැතුව බඩ කැක්කුමයි කියනවා. ඔන්න බඩ කැක්කුම හොඳ වෙනකොට ඔළුව කැක්කුමයි කියනවා. ඔළුව කැක්කුම හොඳ වෙනකොට වමන යන්න එනවා කියන. ඔන්න ඒ වගේ හරි හැබැයි පරිශ්‍රණ කළා දැන් බඩේ කැක්කුමට හේතු වෙන රෝග හේතු බැලුවහම එහෙම රෝගයක් නැහැ. නමුත් දරුවා බඩේ කැක්කුමයි කියන. මේ වගේ හේතුවක් නැතිව ශාරීරික රෝග ලක්ෂණ පෙන්වන තැන දරුවොත් හරියට ඉන්නවා. ඒ තත්ත්වය මේ කොවිඩ් තත්ත්වයක් එක්ක ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒකට හේතුවත් අර මං කිව්වා වගේ දරුවන් තුළ තියෙන අධික බය, සාංකාව, අවිනිශ්චිතභාවය මේ හැම දෙයක්ම ඒගොල්ලන් සමහරක් වෙලාවට ශාරීරික රෝග ලක්ෂණ විදිහට එළියට දාන අවස්ථා තියෙනවා. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම දැන් මේ මානසික පීඩනයට ලක් වෙච්ච දරුවෙක් කොහොමද අඳුනගන්නේ කියලා. හුඟක් වෙලාවට ඒගොල්ලන්ගේ නින්දාශ්‍රිත ගැටලු තියෙනවා. එක්ක ඒගොල්ලන්ට නිින්ද යන්නේ නැහැ. එහෙමත් නැත්නම් නිින්ද ගිහලා නැද්දේ නපුරු වීම දැකලා බය වෙනවා. ඒ වගේ දේවල්. එහෙම නැත්නම් කෑම ආරුච්චි. එක්ක ඒගොල්ලෝ කෑම කන්නේ නැහැ. සමහරක් වෙලාවට සමහරක් දරුවෝ ඉන්නවා එයා මානසික පීඩාවකින් ඉන්නකොට වැඩිපුර කෑම කනවා. ඉතින් එහෙම වෙන්නත් පුළුවන්. ඊළඟ එක තමයි හුදකලාවෙන්. හොඳට සෙල්ලම් කරලා අම්මා තාත්තා එක්ක නංගි මල්ලි එක්ක කතා කරලා හොඳට හිටපු දරුවා දැන් හුදකලා වෙලා පැත්තකට වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. තවත් සමහරක් වෙලාවට කලාකාරී. හරිම කේන්ති යනවා, තරහ යනවා. පොඩි දෙයකටත් අනිත් අයට ගහනවා. ඒ වගේ වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සායනිකව පැහැදිලි කරන්න බැරි ශාරීරික රෝග ලක්ෂණ. ඔළුව කැක්කුම, බඩේ කැක්කුම, වමනේ, කලන්තේ මේ වගේ. අනිත් එක සමහර දරුවෝ තනියෙන් බය වෙන්න පුළුවන්. ඉස්සර බය නැති දේවල් වලට අලුත් බය ඇති වෙනවා. උදාහරණයක් විදිහට ඉස්සර තනියම කරුවලේ කාමරයට යන්න බය නැති දරුවා දැන් කාමරයට
යන්න තව කෙනෙක්ගේ අතින් අල්ලගෙන අනේ තව කවුරු හරි ඉන්න තනියම මට කාමරේට යන්න බයයි. ඉතින් මේ වගේ ලක්ෂණ තියෙන්න පුළුවන්. වෙනදා ක්‍රීඩාවට තිබිච්ච උනන්දුව අඩු වෙන එක, හේතුවක් නැතුව දුක් වෙනවා, හේතුවක් නැතුව අඬනවා. ඉතින් මේ වගේ වෙනදා හිටපු දරුවට වඩා වෙනස් චර්යාමය වෙනස්කම්, එහෙමත් නැත්නම් එයාගේ නිින්ද, කෑම මේ වගේ මොනවා හරි වෙනසක් තියෙනවා නම් පොඩ්ඩක් හිතන්න වෙනවා මොනවා හරි මේ දරුවා මානසික පීඩනයකින්ද මේ දවස්වල ඉන්නේ කියන එක. හරි. මේ ටික තමයි මට කතා කරන්න ඕන දරුවන්ට වෙලා තියෙන බලපෑම. කොවිඩ් තත්ත්වයක් එක්ක දරුවන්ට වෙච්ච බලපෑම තමයි මම ඒ පැහැදිලි කරේ. දැන් අපි බලමු දෙමව්පියන් විදිහට අපිට කොහොමද දරුවන්ට උදව් කරන්න පුළුවන් කියලා. අර අන්තර්ජාලයට ඇබ්බැහි වීම සහ ඒකට අදාළ කරුණු මම එතනම පැහැදිලි කරන්න හිතුවේ. ඒක සුවිශේෂී දෙයක් සහ ඒක මේ කොවිඩ් තත්ත්වයටම විශේෂයෙන්ම වැඩිපුර ඇතිවෙච්ච තත්ත්වයක් හින්දා. හරි දැන් අපි බලමු කොහොමද දරුවන්ට සහාය වෙන්නේ. යුනිසෙෆ් ආයතනයෙන් මේ තත්ත්වය කාලෙදි කොහොමද දෙමව්පියන් දරුවන්ට උදව් කරන්න ඕන කියන එකට COVID-19 parenting tips කියලා 4ක් දීලා තියෙනවා. එකක් තමයි ධනාත්මක හිතන එක, දෙවෙනි එක quality time, එහෙමත් නැත්නම් ගුණාත්මක කාලය, තුන ක්‍රමානුකූල බව, එහෙමත් නැත්නම් ස්ට්‍රක්චර් එකකට වැඩ කරන එක, අනිත් එක COVID තත්ත්වයට අදාළ කරුණු පැහැදිලි කරනකොට අවංකව සහ විවෘතව පැහැදිලි කරන එක. මෙතන කරුණු 4යි තියෙන්නේ. හැබැයි මම මේ කරුණු එකින් එක ගොඩක් පුළුල්ව ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. අපි මුලින්ම බලමු කොහොමද අපි දැන් මේ තත්ත්වයට එක්ක ගෙදරට කොටු වෙච්ච දරුවෙකුට උදව් කරන්නේ කියන එක. පළවෙනිම දේ තමයි ක්‍රමානුකූල දිනචර්යාව සහ අධ්‍යාපනයට සුදුසු පරිසරයක් නිවසේ සකස් කර දීම. මොකද මම දැකලා තියෙනවා ගොඩක් දරුවෝ මේ දැන් පාසල් ගහලා ගෙදරවල් වලට කොටු වුණාට පස්සේ ඔන්ලයින් මාර්ගගත අධ්‍යාපනය පටන් ගන්නේ 7:00ට නම් 7:20ට නැගිටින්නේ ටක්කාලා මොන පොදගෙන ඒ ඇඳුම පිටින්ම ගිහිල්ලා ජොයින් වෙනවා. අන්න ඒ වගේ. එහෙම නැතුව එතකොට දැන් පිරිසිදු වෙලා නැහැ, දරුවා සූදානම් වෙලා නැහැ. ඒක දරුවා සූදානම් නැහැ අධ්‍යාපනයට දෙන්න. ඒක නිසා හරිම වැදගත් මේ ක්‍රමානුකූල දිනචර්යාව. එතකොට හැමදාම පාසල් දිනයක වගේම උදේන් අවදි වෙන්න ඕන. ඒ වගේම තමයි අවදි වෙලා මූණ සෝදලා පිරිසිදු ඇඳුමක් ඇඳලා අධ්‍යාපන කටයුතු වලට දරුවා සූදානම් වෙලා පෙර සූදානම ඇතුව තමයි සහභාගී වෙන්න ඕනේ. ඒක ඉතාම වැදගත්. නැත්නම් දැන් මම දකින විදිහට ගොඩක් දරුවන්ගේ අර මං කිව්වේ ඒ රුටීන් එක ඩිස්ටර්බ් වෙලා මෙහෙම දිගට ගියොත් ආයි පාසල් පටන් ගත්ත දවසට දරුවන්ව සාමාන්‍ය විදිහට පාසලට යොමු කරගන්න දෙමව්පියන්ට අපහසු වෙයි. ඒක නිසා මතක තබා ගන්න මේ ක්‍රමානුකූල දිනචර්යාව ඒ විදිහටම නිවස තුළ පවත්වා ගන්න. එතකොට ඊළඟට මම කිව්වේ අධ්‍යාපනයේ සුදුසු පරිසරය. ඒ කියන්නේ එතකොට දරුවට අධ්‍යාපනයට යෙදෙන්න සුදුසු තැන නිවස තුළ වෙන් කරලා දෙන්න. හැමදාම එතකොට එයා උදේට එතන ඉඳගෙන තමයි ඉස්කෝලේ වැඩ කරන්නේ. ඒ තැන ශබ්දය අඩු වෙන්න ඕන. නැත්නම් දරුවා වැඩ කරන තැන ගෙදර සීයා හරි කවුරු හරි ටීවී එක හයියෙන් දාගෙන ටීවී බලනවා නම් දරුවට එතන අවධානය තියාගෙන වැඩ කරන්න බෑ. ඒ නිසා ශබ්දය අඩු තැනක් වෙන්න ඕන. බාහිර බාධා අඩු වෙන්න ඕන. ගෙදර තව පුංචි නංගිලා මාලිලා ඉන්නවා නම් ඇවිල්ලා දරුවා වැඩ කරන තැන දරුවගේ බඩු ටික අදිනවා නම් දරුවට වැඩ කරගන්න බෑ. ඉතින් එතකොට බාහිර බාධා අඩු වීමත් වැදගත්. ඒ වගේම හොඳ ආලෝකයක් සහ වෙන්ටිලේෂන් හොඳට වාතාශ්‍රය තියෙන. එතකොට හොඳට වාතාශ්‍රය තියෙන, හොඳට ආලෝකය තියෙන නිහඬ දරුවට සංසුන්ව වැඩ කරන්න පුළුවන් තැනක් සකස් කර දෙන්න. ඒක ඉතාම වැදගත්. එහෙම නැතුව දරුවටත් ලේසි, අම්මටත් ලේසි කියලා කුස්සිය හරි, දරුවා කැමතියි කියලා ඇඳ උඩ හරි ඒ වගේ පිළිවෙලක් නැතුව ක්‍රමානුකූලව නැතුව දරුවට අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න ඉඩ සලස්වන්න එපා. මොකද ඒකේ ඒ ක්‍රමානුකූල බව නැති වුනහම දරුවට අවධානය අඩු වෙනවා. දරුවට ගුරුවරයා උගන්වන දේ හොඳින් ධාරණය කරගන්න බැරි වෙනවා. ඒකේ ක්‍රමානුකූල බව නැතිවීමත් එක්ක ඉදිරියේදී නැවත පාසල් පටන් ගත්තාම දරුවව ක්‍රමානුකූල දිනචර්යාවට හුරු කරගන්නත් ඔබට අපහසු වෙයි. ඊළඟ එක තමයි දරුවා අධ්‍යාපනයේ යෙදෙනකොට නිසි අධීක්ෂණය සහ සහාය ලබා දෙන්න.
මොකද දැන් දරුවා තනියම ගෙදර ඉඳගෙන වැඩ කරන්නේ. ඉස්කෝලේ හිටියනම් ගුරුවරයා ඉන්නවා දරුවට සහාය දෙන්න. දැන් ගුරුවරයා දරුවට ළඟ ඉඳන් සහාය දෙන්න විදිහක් නැහැ. එතකොට ඒ වගකීම ඔබ බාර අරගෙන නිසි අධීක්ෂණය සහ සහාය ලබා දෙන්න. මම දැන් පුතේ උයනවා පස්සේ ඇවිල්ලා කරන්නම්. මේ වෙලාවේ මම වැඩක් පස්සේ උදව් කරන්නම්. එහෙම බෑ. ඔබගේ වැඩ ටික ඔබ ටිකක් කලින් නැගිටලා ඉවර කරගන්න. ඔබගේ නිවසේ කටයුතු ඔබ ක්‍රමානුකූලව සකස් කරගන්න. හැබැයි දරුවා අධ්‍යාපනයේ යෙදෙන වෙලාවට දරුවට නිවසේ ගුරුවරිය වන්න. වෙන කරන්න දෙයක් නැහැ. මොකද ගුරුවරුන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ කරන්න පුළුවන් උපරිම දේ කරනවා. ගුරුවරයාට මේ තත්ත්වයක් එක්ක ගෙදරට ඇවිල්ලා දරුවට උගන්වන්න විදිහක් නැහැ. එතකොට ඒ වගකීම දරුවට අවශ්‍ය සහාය සහ අධීක්ෂණය ගෙදරදී ලබා දෙන්න ඔබ වෙලාව වෙන් කරලා තබා ගැනීම අවශ්‍යයි. දෙවෙනි එක තමයි මම අර කිව්ව ස්ට්‍රක්චර් එක. එහෙමත් නැත්නම් ක්‍රමානුකූල දිනචර්යාව පවත්වා ගන්න සරල සහ නම්‍යශීලී කාලසටහනක් ගෙදර සකස් වෙන්න ඕන. මොකද අපි ඉස්කෝලේ ගියහම උදේ 7:00 ඉඳන් 1:00 වෙනකම් ටයිම් ටේබල් එකක් තියෙනවා. ඒ විදිහට බෙල් එකක් ගහලා කාලසටහනක් නෙවෙයි. නමුත් දවස දරුවට ක්‍රමානුකූලව දිනචර්යාවක් සකස් වෙන්න ඕන. ඔබට මතක නම් යුනිසෙෆ් එකේ පේරන්ට්ස් ටිප්ස් වලට කියලා තිබුණේ ස්ට්‍රක්චර් එක දෙක. ඒකට දිනය ක්‍රමානුකූල කිරීම. එතකොට ඒ කාලසටහනේ ළමයා නැගිටින වෙලාව, වේල් තුන ආහාර ගන්න වෙලාව, අධ්‍යාපනයේ යෙදෙන වෙලාව, ඒ වගේම යාට ක්‍රීඩා කරන්න වෙලාවක්, රූපවාහිනිය නැරඹීමට වෙලාව, නිවසේ කටයුතු වලට උදව් කරන්න වෙලාවක්, පොත් කියවන්න, leisure activities එහෙමත් නැත්නම් යා විනෝදයට කරන කටයුතු වලට වෙලාවක් වෙන් කරන්න ඕන. quality time එකක් මම මේ quality time එක කියන එක ගැන පුළුල්ව පැහැදිලි කරන්නම් ඉදිරියේදී. ඊට පස්සේ family quality time එහෙමත් නැත්නම් පවුලේ කට්ටියත් එක්ක එකට කොහොමද ගත කරන්නේ? ඊට පස්සේ නිදා ගන්න වෙලාව. මෙන්න මේ කරුණු ටික දරුවත් එක්කත් කතා කරලා නම්‍යශීලීව සහ සරලව යම් ප්‍රමාණයකට ස්ට්‍රක්චර් එකක්. එහෙමත් නැත්නම් ක්‍රමානුකූල දවසක් දරුවට සකස් කරලා දීම ඉතාම වැදගත්. අනිත් එක තමයි මේ ප්‍රමාද නොවී නිින්දට යෑම. මේක නම් දෙමව්පියන් මතකම තබා ගන්න. මොකද දැන් අපි දකින ගොඩක් දරුවෝ ඊට පස්සේ මේ වැඩසටහන ඉවර වෙලා දැන් අපි දරුවන්ව පාසල් යවන දවස්වල දෙමව්පියෝ කොහොම හරි දරුවන්ව 8:00 9 වෙනකොට නිින්දට දානවා. මොකද ඊළඟ දවසේ උදේ ඇහැරව ගන්න ඕන නිසා. නමුත් දැන් ඉක්මනට උදෙන් ඇහැර වෙන එක ගැන වැඩි කරදර වෙන්නේ නැති නිසා මොකද වෙලාවට වෑන් එක දැන් ඉස්කෝලේ යන දවස්වල නම් වෙලාවට වෑන් එක එනවා. ඒකට වෑන් එක හොන් ගහනකොට දරුවව ලෑස්ති කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ වගේ ගැටලු දැන් නැහැ. එතකොට දෙමව්පියොත් පෙළඹෙනවා ටිකක් දවල් වෙලා නැගිටින්න. එතන ලොකු පීඩනයක් නැහැ. එතකොට දරුවෝ ඉක්මනට නිින්දට දාන්නේ නැහැ. දරුවෝ රෑ වෙනකන් ඇහැරලා ඉන්නවා. දරුවන් ප්‍රමාද නොවි නිදා ගැනීම ඉතාම වැදගත්. මොකද දරුවන්ට බුද්ධි වර්ධනයට, මතක ශක්තිය, ධාරණ ශක්තිය වැඩි වීමට, මානසික වර්ධනයට මේ හැම දෙයකටම හොඳ නිින්දක් අවශ්‍ය වෙනවා. එතකොට අපි බලමු හොඳ නිින්දට ඇති වාසි මොනවද? එකක් තමයි ශාරීරික සෞඛ්‍යය යහපත් වෙන. good physical health. හොඳ ශාරීරික සෞඛ්‍යයක් දරුවට පවත්වා ගන්න නම් හොඳ නිින්දක් අවශ්‍යමයි. ඊළඟ එක තමයි හොඳ මානසික සෞඛ්‍යයක් ඇති වෙනවා. පරිශ්‍රණ වලින්ම හොයාගෙන තියෙනවා හොඳට නිදාගත්තාම දරුවා ඊළඟ දවසේ දරුවට කේන්ති යනවා අඩුයි, දරුවා සන්තෝෂයෙන් ඉන්නේ, දරුවට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන් ඒ වගේ. වැඩි ඕනේ අපි ගැන හිතන්න. අපි රැක් හරියට නිින්ද ගියේ නැති දවසක ඊළඟ දවසේ අපිට නිකන් දවසම නිකන් නිදිමතයි, කේන්ති යනවා. අපිටත් නිකන් සාමාන්‍ය දවසකට වඩා වෙනස් වෙනවා. ඉතින් දරුවන්ටත් එහෙමයි. හොඳ නිින්දක් හරිම වැදගත්. ඒ නිසා හැම එකම වෙලාවට දරුවව ප්‍රමාද නොවි නිින්දට යවන්න. 9 කියන එක උපරිම 9න් පස්සේ දරුවන්ව හැරවලා තියාගන්න එපා. මේ හොඳ නිින්දකින් ඇති වාසි තමයි චර්යාමය ගැටලු අඩු වෙනවා. මම කලින් කිව්වා වගේ මතකයේ අවධානය දියුණු වෙනවා, බුද්ධි වර්ධනය වැඩි වෙනවා. අධ්‍යාපන කටයුතු ඊළඟ දවසේ නැගිට්ටාම හොඳට කරගන්න පුළුවන්. ඉතින් එතකොට අධ්‍යාපන කටයුතු දියුණු වෙනවා. ඒක නිසා මේක හොඳට මතක තියාගන්න හැම දවසකම දරුවන්ව ප්‍රමාද නොවි නිින්දට යවන්න. මේකත් හරිම වැදගත් දෙයක්. පෝෂ්‍යදායී ආහාර සහ ක්‍රමානුකූල ආහාර රටාව. ඇයි මම මේ ක්‍රමානුකූල ආහාර රටාව කියලා කිව්වේ? මොකද දැන් මම දකිනවා දරුවෝ දැන් ඉස්කෝලේ යන කාලේ දරුවෝ උදේට මොනවා හරි උදේ ආහාරය අරගෙන යනවා. ඊට පස්සේ ඉන්ටර්වල් එකට කෑම මොනවා හරි ගන්නවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ගන්නවා. ඒක වේල් සීමා වෙනවා. නමුත් දැන් වෙලා තියෙන්නේ දරුවා ගෙදර හින්දා ෆ්‍රිජ් එකෙත් දැන් විවිධ කෑම තියෙනවා. දරුවා සැරින් සැරේ මේ අමාර්ගගත අධ්‍යාපනය කරන අතරේ සැරින් සැරේ ගිහින් මොනවා හරි කනවා. එතකොට සැරින් සැරේ කනවා ඒක දරුවගේ ශාරීරික සෞඛ්‍යයට කොහොමවත්ම හොඳ නෑ.
අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ බර වැඩිවීම, දියවැඩියාව, අධික රුධිර පීඩන මේ වගේ විවිධ රෝග දරුවන්ටත් ඇති වෙන්න පුළුවන් මේ සීමාවට වඩා සහ ක්‍රමයක් නැතුව ආහාර ගැනීම. ඒක නිසා අනිවාර්යයෙන්ම දරුවව යොමු කරන්න උදේ, දවල්, රෑ ප්‍රධාන ආහාර වේල සහ අමතර ස්නැක්ස් දෙක. දැන් අපි ඉස්කෝලේ ගියත් 10ට 11ට ඉන්ටර්වල් එකට මොනවා හරි පුංචි ආහාරයක් ගන්නවා. ආයෙ හවස 3ට 4ට පුංචි ආහාරයක් ගන්නවා. ප්‍රධාන ආහාර වේල් 3 සහ අමතර ආහාර වේල් දෙක කියන 5ට විතරක් සීමා කරන්න දෙමව්පියන් වගකීමෙන්ම කටයුතු කරන්න ඕන. මොකද ඒකෙන් ශාරීරික සෞඛ්‍යයට ගත්තකින් බර වැඩිවීම, දත් දිරා යනවා, ශාරීරික රෝග ඇති වෙනවා. ඒක ඉස්සරහට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන් මේ තත්ත්වය මෙහෙම දිගට පැවතුනොත්. මේක මටත් වඩා පීඩියාට්‍රිෂියන්ස් එහෙමත් නැත්නම් ළමා වෛද්‍ය විශේෂඥවරු තමයි මේක ගැන ගොඩක්ම වොරි වෙන්නේ. එහෙම නැත්නම් කරදර වෙන්නේ මේ තත්ත්වය දැන් බරපතලව තියෙනවා. ඊළඟට ඒකට පෝෂ්‍යදායී ආහාර. දැන් පෝෂ්‍යදායී ආහාර කිව්වහම සීනි මේදේ අඩු ආහාර, වැඩිපුර දරුවට එළවලු පළතුරු පලා වර්ග කන්න උනන්දු කරවන්න ඕනේ. ඒ වගේම නිවසේ පිසු ආහාර. දැන් අර ඔන්ලයින් ඕඩර් කරලා කෑම ගේන්න පුළුවන් එහෙම කියලා එක එක කෑම ගෙන්නන එකත් වැඩි වෙනවා. අනිත් එක තමයි ගෙදර අම්මලා ඉන්නවා කියලා වැඩිපුර එක එක සීනි දාපු පැණි රස තේල් ಜಾති කෑම හදනවා. ඉතින් ඒක හොඳයි. නමුත් ඒක සීමාවට වඩා කරන්න එපා. ඒකෙන් වගේ ශාරීරික සෞඛ්‍යයට ලොකු බලපෑමක් වෙන්න පුළුවන්. ඒක නිසා මතක තබා ගන්න ප්‍රධාන ආහාර 3 සහ අමතර ආහාර වේල් 2 විතරයි සැරින් සැරේ අධ්‍යාපනයේ යෙදෙන ගමනේ දරුවා නැගිට ගිහින් කන පුරුද්ද තියෙනවා නම් ඒක ගෙදරින් අයින් කර ගන්න. අනිත් එක ශාරීරික ව්‍යායාම. දැන් මම ශාරීරික ව්‍යායාම ගැන කතා කරොත් දෙමව්පියෝ හිතයි දැන් මේ ડોක්ටර් මොකද්ද කියන්නේ ලොක්ඩවුන් අපිට එළියට යන්න බෑ කොහොමද දරුවව ශාරීරික ව්‍යායාම වල යොදවන්නේ කියලා. ඒක ගැන මම ටිකක් පැහැදිලි කරන්නම්. කොහොම වුණත් දරුවෙකුගේ පූර්ණ වර්ධනයට ශාරීරික මානසික අධ්‍යාත්මීය සමාජීය වර්ධනයට ශාරීරික ව්‍යායාම ඉතාම වැදගත්. එතකොට අඩුම වශයෙන් දවසකට විනාඩි 30ක් 45ක් අතර කාලයක් දරුවා ශාරීරික ව්‍යායාමයක යෙදෙන්න ඕන. එහෙම ශාරීරික ව්‍යායාමයක යෙදුනහම දරුවට ශාරීරික රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය අඩු වෙනවා. එයාගේ මාංශ පේශී, අස්ථි, ශරීර අවයව ශක්තිමත් වෙනවා. ඒ වගේම තමයි මේ ශරීර අවයව සංනිවේදනය සම්බන්ධීකරණ අපි කියන කෝඩිනේෂන්. ඒ වගේම බැලන්ස් එක, සමබරතාවය. අවයවවල නම්‍යශීලී බව, ෆ්ලෙක්සිබිලිටි මේ වගේ ශරීරයේ වර්ධනය ඉතාම වැදගත්. ඒ වගේම මානසික සෞඛ්‍යයත් මේ ශාරීරික ව්‍යායාම හරහා දියුණු වෙනවා. ඉතින් අපි බලමු ශාරීරික ව්‍යායාම ගෙදරදී කරන්න පුළුවන් දේවල්. දැන් අපිට එළියට බහලා පාක් එකකට ගිහිල්ලා දරුවත් එක්ක ක්‍රීඩා කරවන්න එහෙම අවස්ථාවක් නැහැ. බාහිර ක්‍රියාකාරකම් වලට පාසලේ යවන්න අවස්ථාවක් නැහැ. හැබැයි අපිට බෑ කියලා නිකන් ඉන්නත් බෑ. මොනවා හරි දෙයක් කරන්න ඕන. ඉතින් මම මේ සරල ක්‍රියාකාරකම් ටිකක් දාලා තියෙන්නේ. නමුත් මේවම ඕනේ නෑ. ඔයගොල්ලන් ඉන්න ගෙදර පරිසරයේ ඇතුලේ දරුවට කරන්න පුළුවන් මොකක් හෝ ශාරීරික ව්‍යායාමයක් සකස් කරගන්න. මේ ඉස්සෙල්ලා පිටුරේ තියෙන්නේ අර අපි කියන්නේ අතකොට පනිනවා කියන්නේ. ඉතින් ඒ වගේ පුංචි දෙයක් දරුවට උඩ පැන සෙල්ලමක් කරන්න මේ යටේකේ මේ රවුම විතරයි හොයාගන්න තියෙන්නේ. හෝලා හොප් එක ඒ වගේ රවුමක් ගෙදර හොයාගෙන ඒකදී සෙල්ලමක් කරන්න පුළුවන්. පුංචි ඉඩක් තියෙනවා නම් බයිසිකලයක් පදින්න තරමට බයිසිකලයක් පදින එක කරන්න පුළුවන්. තව කරන්න පුළුවන් ටෙනිස් බෝලයක් අරගෙන පොළොව බිමට ගහන, ටෙනිස් බෝලකින් බිත්තියට ගහලා අල්ලන එක. ඒ වගේ සෙල්ලමක් කරන්න පුළුවන්. ඒක එක බිත්තියක් ගෙදර. දැන් එතකොට කියයි ඇයි මේ අපේ ගෙදර බිත්ති කිලුට වෙනවා. එහෙම එකක් නෑ. ගෙදර ටිකක් කිලුටු පැත්තකට තියෙන එක බිත්තියක් හොයාගෙන දරුවට ටෙනිස් බෝලකින් ඒ බිත්තියට ගහන්න බෝලය අල්ලන්න. ගහන්න බෝලය අල්ලන්න. එතකොට එයාගේ hand eye coordination, muscle strengthening. එයාගේ අවධානය දැන් ශාරීරික පැත්තෙන් ගත්තොත් තමයි මේ hand eye coordination අස්වල මේ මාංශ පේශි ශක්තිමත් වෙන එක ඒ වගේ දේවල්. ඒ වගේම අවධානය එක තැනක ඉඳලා වැඩක් කිරීම, බුද්ධි වර්ධන මේ හැම දෙයක්ම ඒ වගේ ක්‍රියාකාරකම් හරහා කරන්න පුළුවන්. ඉතින් බෑ නෑ කියලා හිතන්නේ නැතුව හිතන්න කොහොම හරි දවසට මිනිත්තු 45ක් දරුවට ශාරීරික ව්‍යායාමයක් කරන්න පුළුවන් අවස්ථාවක් ගෙදර සකස් කර දෙන්න. අර මං කිව්ව නම්‍යශීලී කාලසටහන ඇතුළත විනාඩි 45ක් දාගන්න ශාරීරික ව්‍යායාම වල. හරි. ඊළඟ එක තමයි leisure activities. එහෙමත් නැත්නම් දරුවෝ
අපි කියන්නේ විනෝදාංශ. දරුවා සතුටු වෙන්න කරන්න කැමති දේවල්. ඉතින් ඒකටත් එතනදි වැදගත් වෙන්නේ දරුවා සතුටු වෙන්න කරන්න කැමති දේට ඉඩකඩ සකසලා දෙන එක. සමහරක් විට දරුවා සංගීතයට ආසයි නම් එයාට මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරන්න, එයා පේන්ට් කරන්න ආසයි නම් එයාට ඕන පේන්ට් බඩු ටික අරගෙන ගෙනල්ලා දෙන්න. එතකොට සමහරක් දරුවෝ ඉන්නවා හරිය දැන් මගේ සායනට අපු ගොඩක් දැන් අපි හිතනවානේ පිරිමි දරුවෝ ඔච්චර බේකින් ඒ වගේ දේවල් වලට කැමති නැහැ කියලා. ඇත්තටම මගේ සායනට අපු දරුවෝ ගොඩක් හිටියා මේ කේක් බේකින් වගේ කෑම හදන ඒ වටාට. ඉතින් මොනවා හරි ඒ වගේ ආස දේවල් තියෙනවනම් දැන් දවස ගානේ වියදම් කරන්න අමාරු නම් දරුවා ආස දේවල් කිරීමට ඉඩ සකස් කරලා දෙන්න. ඒක ඉතාම වැදගත්. අපි ගොඩක් වෙලාවට පුරුදුලා තියෙන අද බෑ. අද නෑ. අද ඕනේ. එහෙම කරන්නේ නැතුව දරුවට මේ සතුටු වෙන ලෙස ඇක්ටිවිටි එකක් කරන්න දවසක වෙලාවක් වගේම ඉඩකඩ සකසලා දෙන්න. එතකොට දරුවට කරන්න වැඩ තියෙනකොට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ කම්මැලිකමට හැම වෙලෙම ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඒක ඇතුලේ ගේම් එකක් ප්ලේ කරන්න හරි ඒක ඇතුලේ මොනවා හරි තොරතුරු හොයන දෙයකට යන්න හරි යන්නේ නැහැ. එයාට ඊට වැඩිය සතුට වෙන ක්‍රියාකාරකම් සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරකමක් අපිට එයාට සකස් කරලා දෙන්න පුළුවන්. ඉතින් පොත් කියවීම. දරුවෝ පොත් කියවන්න ආස නම් පොත් ඒකට ඉඩ සකසලා දෙන්න. ඉතින් නිර්මාණ කරන්න ආස නම් ඒකට ඉඩ සකසලා දෙන්න. දරුවා කැමති ක්‍රියාවක යෙදෙන්න නිර්මාණශීලී ක්‍රියාවක යෙදෙන්න දරුවට ඉඩ සැලසලා දෙන්න. ඊළඟ කාරණාව තමයි මේ ස්ක්‍රීන් ටයිම්. දැන් අර ඉන්ටර්නෙට් ඇඩික්ෂන් ඒ ටික කතා කරලා ඒකම තව එකක් තමයි මේ ස්ක්‍රීන් ටයිම් ඇත්තටම. පළවෙනිම දේ මේ මාර්ගගත අධ්‍යාපනය. එහෙම නැත්නම් ඔන්ලයින් এডুকেෂන් කියන එකයි ස්ක්‍රීන් ටයිම් කියන එකයි දෙක පටලව ගන්න එපා. මොකද ස්ක්‍රීන් ටයිම් කියලා අපි කතා කරන්නේ ඉස්සෙල්ලාම කියමු මාර්ගගත අධ්‍යාපනය කියලා කියන්නේ උදෑසන ඉඳලා හවස යම් වෙලාවක් වෙනකන් ගුරුවරුන්ගේ මඟ පෙන්වීම යටතේ දරුවන් අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු වල යෙදී. එතකොට මේ කොවිඩ් තත්ත්වයක් එක්ක අපිට එකෙන් මඟ අරින්න බෑ. අපිට ඒකේ යහපත් අයහපත් සියලුම ප්‍රතිඵල එක්ක කොහොම හරි ඒක සාර්ථක කරගන්න වෙනවා වෙන උත්තරයක් නැති නිසා. නමුත් මේ කතා කරන්නේ ඒ මාර්ගගත අධ්‍යාපනය සදාල අන්තර්ජාලයේ රැඳී සිටීම ගැන නෙවෙයි මේ කතා කරන්නේ ස්ක්‍රීන් ටයිම්. එහෙමත් නැත්නම් තිරේ ගත කරන කාලය. එතකොට දැන් මෙතන මේ තිරේ ගත කරන කාලය කියවම ඒකට ස්මාර්ට්ෆෝන් එකක ඉන්න එක, කම්පියුටර් එකක, ටීවී එකක ඕනම ඩිවයිස් එකක ඕනම තිරයක් සහිත උපාංගයක රැඳීමට තමයි අපි කියන්නේ මේ ස්ක්‍රීන් ටයිම් කියලා. එතකොට අපි ඒක උපරිම වශයෙන් ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම ස්ටඩීස් වලින් හොයාගෙන රෙකමන්ඩ් කරන්නේ උපරිම කාලය දරුවෙක් මේ ස්ක්‍රීන් ටයිම් එක. එහෙම නැත්නම් තිරේ ගත කරන කාලය පැය භාගයකට සීමා කරන්න කියලා. දැන් ඕගලන් ඕන තරම් දැකලා ඇති සමහරක් වෙලාවට අපි දැන් කොවිඩ් තත්ත්වය පැත්තකින් තිබ්බත් සමහරක් වෙලාවට අපි පාරේ යනකොට වාහනයක යනකොට බස් එකක යනකොට කෝච්චියක යනකොට පුංචි දරුවන්ගේ අතේ තියෙන ෆෝන් එක. ඒගොල්ලෝ වටපිට බලන්නේ නැහැ, පරිසරය දිහා බලන්නේ නැහැ, ගහක් කොළක් දිහා බලන්නේ ෆෝන් එක දිහා බලාගෙනම ඉන්නවා. හුඟක් වෙලාවට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දෙමව්පියෝ පුරුද්දක් කරගෙන තියෙනවා ළමයින්ට කෑම කවන වෙලාවට හරිම ලේසි ස්මාර්ට්ෆෝන් එක දීලා මොකක් හරි සින්දුවක් හරි YouTube එකේ මොකක් හරි දෙයක් දාලා දෙන ළමයා අරක දිහා කට ඇරගෙන ඉන්නවා සිහියක් නැහැ ළමයාට නිකම් මොහේ කෑම ටික ඔබලා ගිල්ලලා දාන්න. ඒක හරිම අයහපත් සෞඛ්‍ය පුරුද්දක්. ඒකෙන් ලොකු අයහපත් බලපෑමක් වෙනවා. ඉතින් මේ ඒකම කොටසක් තමයි මේ විදිහට මේ තේරුමක් නැතුව ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ගේම් එකක් ප්ලේ කරන මොනවා හරි දෙයක් සර්ච් කර මේ තිරයට වෙලා පැය භාගයකට වඩා උපරිම පැය භාගයක් පැයකටත් වඩා සිටීමෙන් දරුවන්ට විශාල අහිතකර බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. පළවෙනිම දේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දරුවා දැන් මුළු වෙලාවෙම ෆෝන් එක දිහා බලාගෙන උදාහරණයකට ගන්න දැන් පුංචි දරුවෙක් බස් එකේ අම්මා ගමනක් එක්ක යනවා. එතකොට දැන් දරුවට මුළු වෙලාවෙම ෆෝන් එක දුන්නොත් ඒක දිහා බලාගෙන දරුවව නැග්ගෙව්වා ඉඳගෙන හිටියා බහිනකොට අරන් දැක්කා. නමුත් ඒක ඇතුලේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් ගැන දරුවා දන්නේ නැහැ. හැබැයි ෆෝන් එක නොතිබුණා නම් දරුවා එතන ඉඳගෙන ඉන්නවා. බස් එකට තව මිනිස්සු නගිනවා. නැග්ගට පස්සේ බස් එක යනවා. ඊට පස්සේ බස් එකෙන් බහින්න ඕන කෙනෙක් ඉන්නවා නම් එයා බෙල් එක ගහනවා. එතකොට බස් එක නවතිනවා. එතකොට ඒ කෙනා බහිනවා.
කොන්දොස්තර මහත්තයා ළඟට ඇවිල්ලා ටිකට් එකක් දෙනවා. ඉතින් මේ කරුණු රාශියක් සිද්ධ වෙනවා. ඒ වගේම බස් එක ඉදිරියට ඇදෙනකොට සමහරක් වෙලාවට සින්දු කියන කෙනෙක් බස් එකට නැගලා සින්දුවක් කියනවා. එතකොට බස් එක ඇදගෙන යනකොට පාර දෙපැත්තේ වාහන තියෙනවා, ගස්කොළන් තියෙනවා. ගොඩාක් දේවල් දරුවා ඒක හරහා බලනවා, නිරීක්ෂණය කරනවා, ඉගෙන ගන්න. මේ පරිසරය අධ්‍යයනය හරහා දරුවා ගොඩක් දේවල් ඉගෙන ගන්න. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ෆෝන් එක දරුවට දීලා නැග්ග තැනම බහින තැන වෙනකම් ෆෝන් එකත් එක්ක හිටියනම් අර කිසිම අත්දැකීමක් දරුවට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ දරුවට පරිසරය නිරීක්ෂණය කරන්න, අධ්‍යයනය කරන්න, නව අත්හදා බැලීම් කරන්න මේ කිසිම දෙයකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කෑම ගැනම කතා කරන්න දැන් අපි දරුවෙක්ට කෑම කවනකොට ඒකේ අපේ අරමුණ තමයි විවිධ රසවල් දරුවට හඳුන්වා දීම. එතකොට ඒ විවිධ රසවල් ඒ වගේම කෑම හපලා කන එක, විවිධ රසවල් ගිලින එක, ඒක අලුත් අත්දැකීමක් විදිහට දරුවට අවබෝධ කරගන්න. දැන් මෙතන මේ මුකුත් නැහැ. අර ෆෝන් එක අතට දීලා ළමයාට ගිල්ලෙවම කෑම ටික පුතේ කෑවේ මොනවද කියලා අහුවම ළමයා දන්නෙත් නැහැ. ඒතකොට ඊළඟ දවසේ කැව්වත් අදුම ගානේ ආහාර දෙක පුංචි දරුවන්ට කවනකොට විවිධ ආහාරවල විවිධ රසයන් ගැන දරුවන්ට ඉගැන්වීමත් ඒකේ එක කොටසක්. ඉතින් ඒකට මේ විදිහට කැවුවම ළමයා අල වල රස දන්නෙත් නැහැ, බෝන්සි වල රස දන්නෙත් නැහැ, කැරට් වල රස දන්නෙත් නැහැ. ළමයට ඔක්කොම එකයි. මොකද නිකන් අර ෆෝන් එක බල බල කාලා කෑවේ මොනවද මුකුත් දන්නේ නැහැ. ඒ වගේ ඒකෙන් ලොකු ගැටලුවක් දරුවන්ට වෙනවා. ඊළඟ එක තමයි සමාජ කුසලතා දුර්වල වෙනවා. මම අර කිව්ව බස් එකේ උදාහරණෙම දැන් ෆෝන් එක නැතුව දරුවා ගියා නම් එයා ගොඩක් සමාජ කුසලතා එක්ක ඉගෙන ගන්නවා. බස් එකට තව නගින කෙනෙක් එක්ක එයා hina වෙන්න පුළුවන්. නැගපු කෙනෙක් දරුවට කතා කරන්න පුළුවන්. සමහරක් වෙලාවට දරුවෙක් ඉපදින්න ඉන්න කෙනෙක්, ස්වාමීන් වහන්සේ කෙනෙක් නැග්ගනම් බස් එකේ සීට් එක කෙනෙක් නැගිටලා දෙනවා. ඉතින් දරුවා ඒක වගේ වෙන කෙනෙක්ට උදව් කරන්න, ගෞරව කරන්න ඉගෙන ගන්න මේ ගොඩක් දේවල් අර ඒ සමාජය දිහා බලලා දරුවෝ ඉගෙන ගන්න. ඉතින් ඒ වගේ සමාජ කුසලතා මේ ෆෝන් එකත් එක්ක ඉඳීමේ සම්පූර්ණ මඟ ඇරිලා යනවා. ඊළඟ එක කමියුනිකේෂන් ස්කිල්ස්. එහෙමත් නැත්නම් සංනිවේදන කුසලතා. දැන් මේකම බල බල ඉන්නකොට ළමයට කායිකව කතා කරන්න ඕනේ නැහැ. අනිත් අයට හුඟක් දෙන්න ඕනෙත් නැහැ, කතා කරන්න ඕනෙත් නැහැ. ඉතින් එතකොට සංනිවේදන කුසලතා දියුණු වෙන්නේ නැහැ. සංනිවේදන කුසලතා දියුණු වෙන්නේ අපි අනිත් අයට හුඟක් දෙන්න ඕන, අනිත් අයට කතා කරන්න ඕන, අදහස් බෙදා ගන්න ඕන. ඒ කිසිම කුසලතාවයක් මෙතනදී දියුණු වෙන්නේ නැහැ. අනිත් එක මේකම කර කර ඉන්නකොට ශාරීරික ව්‍යායාම, ශාරීරික ක්‍රියාකාරකම් අඩු වෙනවා. පුද්ගල සම්බන්ධතා අඩු වෙනවා. ටනල් විෂන්. එහෙමත් නැත්නම් හරිම අර පුළුල්ව හිතන්න අවබෝධයක් නැති හරිම පසු දැක්මක් විතරක් තියෙන දරුවන් බවට පත් වෙනවා. ඉතින් මේ ගැටලු තව මේක ගැනම මට පැය ගාණක් කතා කරන්න පුළුවන්. මේ ගොඩාක් ගැටලු තියෙන නිසා තමයි අපි පුල කියන්නේ හේතුවක් නැතුව දරුවන්ව මේ ස්ක්‍රීන් එකට හුරු කරන්න එපා කියලා. ඊළඟට මේ COVID-19 තත්ත්වයට අදාළ කරුණු පැහැදිලි කරනකොට කොහොමද කරන්නේ කියලා. මොකද සමහරක් වෙලාවට සමහරක් දරුවෝ විශේෂයෙන්ම දැන් දෙමව්පියෝ සෞඛ්‍ය ශාස්ත්‍රය වගේ වැඩ කරනවා නම් එහෙම නැත්නම් කොහොම හරි දැන් COVID-19 තත්ත්වය වැළඳෙයි කියලා බය හිතෙන තත්ත්වයක් තමයි දෙමව්පියන්ට වැළඳෙයි කියලා බය හිතෙන තත්ත්වයක් දරුවන්ට තියෙනවා නම් ඒගොල්ලන් ඉන්නේ බය. ඉතින් එතකොට වැදගත් දේවල් තමයි එකක් මේ තත්ත්වයට අදාළ දේවල් කතා කරනකොට සත්‍ය කියන්න. කියන්නේ බොරු කොහොමත් හැම විටම අපි කියන්නේ දරුවන්ට බොරු කියන්න එපා. අපි රෝල් මොඩල් එකක් වෙනවනේ. අපි දරුවන්ට ඇත්ත කියන්න පුරුදු කරනවා නම් අපිත් දරුවන්ට ඇත්ත කියන්න. ඒකට මේ සත්‍යයේදී සරලව පැහැදිලි කරන්න ඕන කරුණු. හැබැයි සත්‍යය පවසන්න ඕන. ඊළඟ එක තමයි වයසට සහ අවබෝධ කර ගැනීමේ හැකියාවට අනුව තමයි කරුණු පැහැදිලි කරන්නේ. දරුවට තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැති ප්‍රමාණයට ලොකු කරුණු පැහැදිලි කරන්න යන්න එපා. අනිත් එක නිවස තුළ මේ COVID-19 තත්ත්වයට අදාළ ප්‍රවෘත්ති නරඹනකොට උපරිම වශයෙන් පැය භාගයකට සීමා කරන්න. ඒක ළමයින්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් අපහසුයි. මොකද එක channel එකක බලනවා අද මරණ මෙච්චරයි කියනවා, ඊළඟ channel එකේ බලනවා අද මරණ මෙච්චරයි, ආසාදිතයන් මෙච්චරයි කියනවා. ඉතින් අන්තිමට මරණ එකින් එකට ඇහෙනකොට අහලා අපිටත් මේක හරිම බයක් වෙනවා. ඉතින් දරුවන්ටත් ඒ වගේ. ඒක නිසා උපරිම වශයෙන් හැම channel එකේම අන්තිමට කියන්නේ එකම ටික. ඒක නිසා එක channel එකක් ඔබ කැමති තෝරගෙන උපරිම පැය භාගයකට සීමා කරගන්න මේ පැත්තට අදාළ කරුණු නරඹන්න. අනිත් එක තමයි දරුවන් බියටපත් වෙන රූපරාමු පෙන්වන්න නැති වෙන. දැන් අපි දන්නවා පහුගිය දවස්වල වැඩසටහන් වල ඉන්දියාවේ තත්ත්වය ගැන හරිම බරපතල විදිහට පෙන්නනවා. ඒක මිනිස්සු පාරේ මැරෙන හැටි, මිනිස්සු ඔක්සිජන් නිල්ල නාඳන හැටි, ඉතින් ඒවා පේනකොට දරුවන්ට ඒවා හරිම අමාරුයි බලන්න. දරුවෝ ගොඩාක් බියටපත් වෙනවා. ඒ නිසා දරුවන් බියටපත් වෙන රූපරාමු තියෙන වැඩසටහන් දරුවන්ට පෙන්වීමෙන් වැළකී සිටින්න.
ඒ තමයි විශේෂයෙන්ම කෝවිඩ් තත්ත්වයට අදාළව දරුවන්ට අපි සහාය දක්වන්න ඕන විදිය. හැබැයි ඒ වගේම දැන් අද මෙතනට ඇවිල්ලා ඉන්නේ එක වසරේ ඉඳලා 5 වසර වෙනකන් වසරවල දරුවන්ගේ දෙමව්පියෝ නිසා මම තව හිතුවා මේ වයසේ දරුවන්ගේ දෙමව්පියන්ට අදාළ වෙන පොදු කරුණු ටිකකුත් කතා කරන්න. එතකොට මේ පොදු කරුණු ටික විශේෂයෙන් COVID-19 තත්ත්වයක් එක්ක දරුවන්ව බලා ගැනීමට වැදගත්ුත් වෙනවා. ඒ වගේම COVID-19 තත්ත්වෙ නැතත් පොදුවේ දරුවෙකු බලා ගැනීමටත් වැදගත් වෙනවා. මේක දෙකටම ගැලපෙන පොදු කරුණු ටිකක් දැන් මම කතා කරන්නේ. එකක් තමයි මම ඉස්සෙල්ලා කිව්ව quality time. එහෙමත් නැත්නම් ගුණාත්මක කාලය. මොකද්ද මේ ගුණාත්මක කාලය කියලා කියන්නේ? ඒකෙදි අපි කියන්නේ දෙමව්පියෙක්ට අම්මෙක්ට හෝ තාත්තෙක්ට තමන්ගේ දරුවත් එක්ක දවසකට අවම වශයෙන් පැය භාගයක් කාලය ගත කරන්න. එතකොට ඒ පැය භාගයේදී අපි කරන්නේ දරුවා ආස දෙයක්. දරුවා සතුටු වෙන දෙයක්. එතනදී දරුවට දැනෙන්න ඕන අම්මා හරි තාත්තා හරි දරුවා වෙනුවෙන් ඉන්නවා. මට මං වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියන හැඟීම දරුවා තුළ ඇති වෙන්න. මගේ දුක මට දැනෙන ෆීලිංග්ස් මගේ දේවල් කියන්න මට කෙනෙක් ඉන්නවා කියලා දැනෙන්න දරුවා වෙනුවෙන්ම පැය භාගයක් වෙන් කරන්න කියන එක තමයි අපි කියන්නේ. එතනදී අම්මා හෝ තාත්තා හෝ හොඳ මානසික සෞඛ්‍යයෙන් දරුවත් එක්ක ඒ පැය භාග ගත කරන්න ඕන. ඒ පැය භාගය අධ්‍යාපන කටයුතුත් එක්ක කඩලව ගන්න බෑ. මොකද මම ගොඩක් වෙලාවට දෙමව්පියන්ට කිව්වහම මෙහෙම දරුවත් එක්ක කාලය ගත කරන්න කියලා ඒගොල්ලන්ට ක්වොලිටි ටයිම් එක උගන්වලා ගියාම ඊළඟ දවසේ ඇවිල්ලා කියනවා ડોක්ටර් මේ පැය භාගෙ මම ඉස්කෝලේ වැඩ කරා. ඒක ඉස්කෝලේ වැඩ කරන්නවත් දරුවත් එක්ක දරුවව පොඩ්ඩක්වත් පීඩාවට පත් කරන වෙලාවක් නෙවෙයි. ඒක දරුවව සතුටින් තියෙන දරුවා ආස දෙයක් කරන දරුවගේ පැය භාගෙ. මොකද ඒක කෙරීමට මෙන් වෙන වාසි තමයි පළවෙනිම දේ දරුවා සහ දෙමව්පියන් අතර තියෙන සම්බන්ධතාවය දියුණු කිරීම. විශේෂයෙන්ම අපි දැන් නිවසේ එක දරුවෙක් ඉන්නේදී තව දරුවෙක් ඉපදුනාට පස්සේ දෙමව්පියන්ට අර අලුතෙන් ඉපදුන දරුවා වෙනුවෙන් වැඩි වෙලාවක් ගත කරනකොට කලින් හිටපු දරුවට දැනෙන්න පුළුවන් මං වෙනුවෙන් වෙලාවක් ගත කරන්න කෙනෙක් නැහැ. මට ආදරේ දරුවන්ට දැනෙන විදිහ. මට ආදරය කරන්න කෙනෙක් නැහැ. මාව කොම් වෙලා මං ගැන බලන්න කෙනෙක් නැහැ. අන්න ඒ වගේ එහෙම ටිකක් අයිසොලේට් වෙනකොට දරුවන් තුළ චර්යාමය වෙනස්කම් වෙන අපි දකිනවා. කේන්ති යනවා, අඬනවා, අර චූටි බබාට කරදර කරනවා. අර ඒ වගේ වෙනස් ඇති. මේක උදාහරණයක් විතරයි. ඉතින් අර ඒ වගේ අවස්ථාවල ඉතින් නෑ ඔයාටත් අපි ඒ විදිහටම ආදරේ. ඔයා වෙනුවෙන් අපි ඒ විදිහටම කැප වෙනවා කියලා දරුවා තුළ විශ්වාසයක් ඇති වෙන්න තමයි අපි මේ පැය භාගයක් ගත කරන්න කියලා කියන්නේ. ඒ පැය භාගයෙන් බලාපොරොත්තු වෙන්නේ දරුවා සහ මව හෝ පියා අතර ඇති සම්බන්ධතාවය දියුණු වීම. එතකොට මේ quality time කියන එක ලෝකෙම ඇක්සෙප්ට් කරන ක්‍රමයක්. එතකොට ඒකෙදි දරුවගේ මානසික සෞඛ්‍යය දියුණු වෙනවා, දරුවගේ හිතේ සතුට ඇති වෙනවා. ඒ වගේම දරුවගේ චර්යාමය ගැටලු. අර ඉක්මනට කේන්ති යන ඒවා තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බැරි වගේ චර්යාමය ගැටලු ගොඩක් අඩු වෙනවා කියලා කියනවා. ඒ වගේම දරුවගේ සංවේදන කුසලතා. දැන් අම්මා හරි තාත්තා එයාගේ හැඟීම් කතා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න ඉගෙන ගැනීමත් එක්ක එයාගේ සංවේදන කුසලතා දියුණු වෙනවා කියනවා. ඒ වගේම ආත්ම ශක්තිය, ආත්ම අභිමානය දියුණු වෙනවා. ධනාත්මකව හිතන්න දරුවා පුරුදු වෙනවා. ඒක නිසා මේ quality time කියන එක COVID තත්ත්වයේදී විතරක් නෙවෙයි හැම දවසකම දරුවෙක් වෙනුවෙන් පැය භාගයක් ගත කරන්න දෙමව්පියන් කොහොම හරි උත්සාහ කරන්න ඕන. හැබැයි ඒක තවත් වැදගත් දෙයක් තමයි හැමදාම එකම වේලාව තියාගන්න. මොකද එක එක වෙලාවල් වුණොත් දරුවා ටිකක් හිතවිලි පැටලෙනවා. එහෙම නැතුව හැමදාම එකම වෙලාවක් තියාගත්තොත් දරුවා දන්නවා මට එතකොට දරුවගේ පැත්තෙන් එන්නේ දරුවා සැරින් සැරේ ඇවිල්ලා අම්මලාට කරදර කරන ගතියක් අඩු වෙනවා. මොකද එයා දන්නවා මට මේ වෙලාව අම්මලා වෙන් කළා කියලා. මම මේ වෙලාව වෙනකන් ඉවසගෙන ඉන්නවා. මේ වෙලාවට තමයි මට මං අස දේවල් අම්මත් එක්ක කරන්න පුළුවන් කියලා. එතකොට ඒක දෙපැත්තක් තියෙනවා. දැන් සමහරක් විට අම්මා දැන් අපි ගොඩාක් කාර්යබහුල වෙලා වැඩ කර ඉන්නකොට දරුවෝ ඇවිල්ලා අනේ අම්ම ඉන්න මාත් එක්ක චෙස් අදින්න කියලා කිව්වොත් අපි කියනවා යන්න ළමයා මේ වෙලාවේ මට හොඳටම වැඩ කියලා. එතකොට සමහරක් විට තරහ ගිහිල්ලා කිව්වම දරුවගේ හිතත් රිදෙනවා. එතකොට එයාට අම්මා මට ආදරේ නෑ කියලා දරුවා පැත්තකට යනවා. හැබැයි අපි මේ quality time එක වෙන් කරගෙන තිබුණොත් පැහැදිලි කරන්න පුළුවන් පුතේ මම මේ වෙලාවේ වැඩ කියන්නේ. හැබැයි අපි මේ quality time එකේදී මම ඔයත් එක්ක චෙස් අදින්න. එතකොට දරුවා දන්නවා මගේ quality time එකේදී අම්මා මාත් එක්ක චෙස් අදිනවා. එතකොට එතකන් එයා ඉවසගෙන ඉන්නවා. මොකද එයා දන්නවා අම්මා
එයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරේ නෑ. ඒකට අම වෙලාවක් වෙන් කරලා තියෙන එක. ඉතින් අර ඒ විදිහට දරුවා තුළ විශ්වාසය, දෙමව්පියන්ගේ ආදරය, රැකවරණය ගැන විශ්වාසයක් ඇති වෙන්න තමයි මේ ක්වොලිටි ටයිම් කියන එක වෙන් කරන්නේ. ඉතින් ඒක ගොඩක් වැදගත් දෙයක්. අනිත් එක තමයි ෆැමිලි ක්වොලිටි ටයිම්. මේ ෆැමිලි ක්වොලිටි ටයිම් කියලා කියන්නේ පවුලක් විදිහට වෙලාවක් ගත කරන. මේකට හුඟක්ම හොඳ වෙලාව තමයි රාත්‍රියේ ආහාර ගන්න වෙලාව. මොකද ඒ වෙලාව වෙනකොට කොහොමත් පවුලේ සමාජිකයෙක් එකතු වෙලා ඉන්නේ. එතකොට දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ රෑ කාම කන වෙලාවට හැමෝම කෑම පිඟන් ටික බෙදාගෙන ඇවිල්ලා ටීවී එක බලන ඔන්න තාත්තා නම් ප්‍රවෘත්ති බලයි අම්මා තව මොකක් හරි දෙයක් බලයි ළමයි තව දෙයක් කරා. එතකොට 5 දෙනා 6 දෙනා 6 තැනකට පිඟන් ටික අරන් ගිහලා කනවා. මේ ෆැමිලි ක්වොලිටි ටයිම් එක ෆැමිලි ඩිනර් ටයිම් එකක් ඒවා මුකුත් නෑ. ඉතින් ඒක නිසා එතකොට වෙන්නේ එක එක්කෙනා තනි තනියම ජීවත් වෙන්න පටන් ගන්නවා. එකිනෙකා හඳුනන්නේ නැහැ. එකිනෙකා එක්ක තමන්ගේ අදහස් තමන්ගේ හැඟීම් අනිත් අයත් එක්ක බෙදා ගන්න බෑ. ඒකට ගෙදරම කට්ටිය ආගන්තුකය බවට පත් වෙනවා. ඒ නිසා තමයි ෆැමිලි ක්වොලිටි ටයිම් එක වැදගත් වෙන්නේ. එතකොට පවුලක් විදිහට ශක්තිමත් වෙනවා. එකිනෙකාව හඳුන ගන්න පුළුවන්. දවල් දවසේ වෙච්ච දේවල් කතා කරන්න පුළුවන්. ඒ කතා කරනකොට දෙමව්පියන්ට උනත් පුළුවන් ළමයින්ව ඔබ්සර්ව් කරන්න. මොනවද මේ වෙන්නේ? මේගොල්ලෝ මොනවද කරන්නේ? කියන එක ගැන දෙමව්පියන්ට දරුවන්ව අධීක්ෂණය කරගන්න පුළුවන්. ඒකම ගැටලු තියෙනවා නම් කතා කරලා ඒවා විසඳ ගන්න, සතුටු වෙන්න, විහිළුවක් කරන්න, ඒ සමග ආතතිය අඩු කරගන්න. ඉතින් ඒ වගේ වාසි තියෙනවා. අනිත් එක තමයි මෙහෙම ෆැමිලි ක්වොලිටි ටයිම් එකක් ගත කරාම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම දරුවන්ගේ චර්යාමය ගැටලු කේන්ති යන ඒක හැඟීම් පාලනය කරගන්න බැරි වගේ සතුටුන අඩු වෙනවා. ආත්ම ශක්තිය ආත්ම අභිමානය දියුණු වෙනවා. අනිත් එක තමයි දරුවන් ඉදිරියේ අඩදබර අවම කිරීම. ඒකත් දෙමව්පියන් කළ යුතු දෙයක්. මොකද දැන් මේ කොවිඩ් තත්ත්වයට එක්ක විශේෂයෙන් මම පැහැදිලි කරා ඩොමෙස්ටික් වයලන්ස් එහෙම නැත්නම් ගෘහස්ත හිංසනය වැඩි වෙලා තියෙනවා කියලා. මේ කොවිඩ් තත්ත්වයට අදාළව විතරක් නෙවෙයි කොවිඩ් තත්ත්වේ නැති වෙලාවක වුණත් දෙමව්පියෝ දරුවෝ ඉදිරියේදී අඩදබර කරගත්තොතින් ඒකෙන් දරුවන්ට ලොකු මානසික බලපෑමක් වෙන්න පුළුවන්. එම නිසා ඔබලාට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳ ගන්න දරුවා නැති වෙලාවක් දරුවෝ ළඟ නැති වෙනම වෙලාවක් තියාගන්න ඒක කතා කරලා ඒක විසඳ ගන්න දරුවෝ ඉදිරියේදී තර්ක කරන්න බැන ගන්න අඬ දඹර කරගන්න යන්න එපා ඒ කතා කරන හැම වචනකින්ම දරුවන්ට මානසික පීඩාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මොනවද මේ අහිතකර බලපෑම් කියලා අපි බලමු. මේ තත්ත්වයක් එක දරුවන්ට සාංකාව, බිය, වෛරය, වරදකාරී බව. සමහරක් වෙලාවට දරුවන්ට හිතෙන්න පුළුවන් මම හින්දා මේ අම්මයි තාත්තයි රණ්ඩු කරගන්නේ. එතකොට දරුවා තුළ වරදකාරී හැඟීමක් ඇති වෙනවා. සමහරක් වෙලාවට ගෙදරවල මට දැනගන්න ලැබිලා තියෙනවා සමහර ආච්චිලා සීයල් හැම කියනවා ඔය අම්මයි තාත්තා රණ්ඩු වෙන්නේ ඔයා හින්දා. අන්න ඒ වගේ දෙයක් ඇහුනොත් දරුවා තුළ ලොකු වරදකාරී හැඟීමක් ඇති වෙනවා. ඉතින් ඒක දරුවන්ට ලොකු පීඩනයක්. ඒ වගේම ආතතිය මානසික රෝග පවා ඇති වෙන්න පුළුවන්. දීර්ඝකාලීනව දරුවන්ගේ මේ අඬ දඹර දෙමව්පියන්ට දඹරවලට ලක් වෙනවා. ඒකත් එක්ක ඉක්මනින් කේන්තියම් සහ කලහකාරී බව. මොකද දරුවා දකින්නම අම්මයි තාත්තා රණ්ඩු කරනවා. එයා දකින්න කලහකාරී බව. ඉතින් එයාටත් පුරුදු වෙනවා රණ්ඩු වෙන්න කෑ ගහන්න. මොන හරි දෙයක් ඉල්ලුවාම ඒක කරගන්න තාත්තා රණ්ඩු වෙලා බැනලා නම් අම්මට දරුවත් ඉගෙන ගන්නවා. ඒක තමයි ක්‍රමය. කෑ ගහලා බැනලා තමයි ඒක ලබා ගන්න පුළුවන්. ඊළඟට විශ්වාසය අඩු බව. මොකද පෞල් පද්ධතිය ඇතුලේ විශ්වාසය නැහැ. ඒකෝර දරුවට විශ්වාසය ඉගෙන ගන්න බෑ. එයා තුළ විශ්වාසය කියන එක නැති වෙනවා. ඒ කියන්නේ එයා අනිත් අයට විශ්වාස කරන්නේ ආත්ම ශක්තිය ආත්ම අභිමානය අඩු වෙනවා. අධ්‍යාපන කටයුතු දුර්වල වෙනවා. අයි මේක ගැන කල්පනා කරනවා දුක් වෙනවා පාඩම් ටික කරගන්න බෑ ඉස්කෝලේ ගිහිල්ලත් කල්පනා කරනවා. ඉතින් අධ්‍යාපන කටයුතු දුර්වල වෙනවා. ඒ වගේම තමයි දරුවන්ට ප්‍රොබ්ලම් සොල්විං ස්කිල්ස් එහෙම නැත්නම් ගැටලු විසඳා ගැනීමේ කුසලතා අඩු වෙනවා. ඒ කියන්නේ දැන් එයා දකිනවා මේ අම්මලා තාත්තලා ගැටලු විසඳ ගන්න විදිය. ඒ රණ්ඩු කරනවා, කෑ ගහනවා, බඩු පොලේ ගහනවා, එකිනෙකාට දෝෂාරෝපණය කරනවා. ඉතින් දරුවත් හිතනවා ප්‍රශ්න විසඳන්න තියෙන හොඳම ක්‍රමය මේක කියලා. එහෙම නැත්නම් ප්‍රශ්න දිහා බලලා කොටසින් කොටස විසඳලා ඒ වගේ ප්‍රශ්න විසඳීමේ ක්‍රම දරුවට අවබෝධ වෙන්නේ නැහැ. ඒ එක්කම ස්ථායී පුද්ගල සම්බන්ධතා පවත්වා ගන්නත් බැරි වෙන්න පුළුවන් දරුවා වැඩිහිටියෙක් වෙනකොට. ඒතර දරුවා දකින්නේ මේ වගේ ගැටලු සහගත පුද්ගල සම්බන්ධතා දරුවා තුළ විශ්වාසය නැහැ. එයාට අනිත් අයව විශ්වාස කරන්න බෑ. එයාට තමන්ගේ හැඟීම් පාලනය කරගන්න බෑ. එයාට ප්‍රශ්න විසඳ ගන්න තේරෙන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් එක්ක දරුවටත් හොඳ පුද්ගල සම්බන්ධතා පවත්වා ගන්න බැරි වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි දරුවන්ට දෙමව්පියන් විසින් වාචික හිංසනය
අවම කිරීම. මේක නම් මම හිතන්නේ අපි හැමෝම අතින් වෙනවා. අපි දැන් ළමා හිංසනය ගැන කතා කරනකොට ඒක කොටස් 4ක් තියෙනවා. ශාරීරික හිංසනය, මානසික හිංසනය, ලිංගික හිංසනය සහ නොසලකා හැරීම කියලා. එතකොට මානසික හිංසනයේ ලොකු කොටසක් තමයි මේ වාචික හිංසනය. නමුත් මේක අපි හිංසනයක් විදිහට දකින්න නැතුව ගෙවල් වල නිතර සිද්ධ වෙනවා. මම පුංචි උදාහරණ ටිකක් දැම්මා. අපි අතින් ගෙවල් වලදී කියවෙන එකක් තමයි මෙයා නම් අපේ ළමයි නෙවෙයි. කොච්චර කිව්වත් වැඩක් නැහැ. මෙයා නම් කවදාවත් හැදෙන්නේ නැහැ. මෙහෙම ළමෙක් වෙන කොහෙවත් නැතිව. ඉතින් මේ වගේ දරුවෙක්ට කියනකොට මේ වාක්‍ය හතරම වැඩිහිටියෙක් වෙලා අපිට කවුරු හරි කිව්වොත් දැන් අපි වැඩිහිටියෝ නිසා අපිට කවුරුත් මූණට ඇවිල්ලා ලොකුවට විවේචන කරන්නේ නේ. මිනිස්සු අපිට ලොකුවට ඇවිල්ලා අපිට විවේචනය කරන්නේ. හැබැයි දරුවෝ පුංචි ඒගොල්ලෝ අහිංසකයි. ඒගොල්ලන්ට පවර්, ඒගොල්ලන්ට ශක්තිය අඩුයි. ශක්තියෙන් ඒගොල්ලෝ දුර්වලයි. ඒ නිසා අපි ලේසියට ඕන විදිහකට යාළව හිංසනයට ලක් කරනවා. මොකද අපි දන්නවා ආපස්සට අපිට මුකුත් ඒකෙන් ආපස්සට ඒගොල්ලෝ අපි හිංසා කරන්නේ නැහැ. ඉතින් එතකොට අපි ඒ නිසා අපිට හිතට එන කඩට එන ඕන දේ කියලා දානවා. හැබැයි අපි වැඩිහිටියෙක්ට ඒ වාක්‍ය ටික කියන්නේ නැහැ. ඉතින් හිතලා බලන්න මේ වාක්‍ය ටිකම අපිට කවුරු හරි කිව්වොත් අපිට කොහොම දුකක් දැනෙයිද? ඉතින් ඒ වගේම තමයි දරුවන්ටත්. ඒ වෙනුවට අපිට කියන්න පුළුවන් වාක්‍ය ටිකක් තියෙනවා. ඔයා හොඳ ළමයි. ඔයා දක්ෂයි. ඔයාට පුළුවන්. අපි තව පාරක් උත්සාහ කළ බලමු. පුංචි ළමයින්ට වරදිනවා. ඒකට කමන්නේ අපි වරද හදාගන්න. මේ වගේ ධනාත්මකව දරුවගේ වැරදි පෙන්වන්න කරලා දීලා දරුවව උනන්දු කරවන්න පුළුවන් නම් සෑහෙන්න දරුවව මානසික වශයෙන් හදාගැනීම එක අඩු කරන්න පුළුවන්. මෙන්න අනිත් එක. හුඟක් වෙලාවට ගෙවල් වල සිද්ධ වෙන දෙයක් තමයි අයියෝ අක්කට නම් ලකුණු ගොඩක් තියෙනවා ගණන් වලට මෙයාට නෑ. අක්කා නම් ඒ 9ක් ගත්තා මල්ලිට නම් නෑ. නැත්තම් අයියා නම් හොඳට ඉස්කෝලේ වැඩ කරනවා මෙයාට කරන්න බෑ. අක්කා සුදුයි නංගි නම් කළුයි. ඉතින් මේ වගේ විවිධ සැසඳීම් ගෙවල් වල තියෙනවානේ. එතකොට සහෝදර සහෝදරියෝ අතර සැසඳීම් තියෙනවා නැත්තම් සමවයසි දරුවන්ව සැසඳෙනවා. ඔන්න පන්ති අන්න ඔයාගේ යාළුවා එයාට ගණන් වලට 100ක් තියනවලු අයියෝ ඔයාට මෙච්චරයිනේ තියෙන්නේ. ඒ වගේ අපි සැසඳෙනවා. අනිත් එක නෑදෑ හිතවතුන්ගේ දරුවෝ තියෙන හැමෝත් එක්කම අපි සැසඳෙනවා. ඒකත් මම කියන්නේ සරල උදාහරණයක්. දැන් ඔබ කල්පනා කරන්න ඔබ මංගල සාදයකට සහභාගී වෙනවා. ඒතර ඕනම කෙනෙක් මංගල සාදයකට සහභාගී වෙනකොට ගොඩක් හොඳට ඇඳගෙන යනවා. ඒ ඇඳගෙන ගිහිල්ලා ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් අයියෝ ඔය සාරිය නම් හරි කැතයි කියලා කොහොමද දැනෙන්නේ? ඉතින් අන්න ඒ පුංචි ප්‍රශ්න නිකන් හිතලා බලන්න. ඉතින් දරුවන්ට අපි දවස ගානේ ඔයාට වඩා අරයා හොඳයි, ඔයාට වඩා මෙයා හොඳයි කියලා කියනකොට කොයි විදිහට බලපෑමක් ඇති වෙනවද? ඒක නිසා ගෙදර මේ සැසඳීම අවම කරන්න. අපේ ඇඟිලි පහ බැලුවොත් ඇඟිලි පහ එක වගේ නෑ. එතකොට කිසිම දරුවෝ දෙදෙනෙක් එක වගේ නෑ. දරුවෝ දෙදෙනෙකුගේ කුසලතා එක වගේ නෑ. හැම දරුවෙක්ම යුනික්. ඒ දරුවට අද්විතීය දක්ෂතා කුසලතා තියෙන්න පුළුවන්. එතකොට අනිත් දරුවට තියෙන දක්ෂතා කුසලතාම නෙවෙයි වුණාට මේ දරුවට ඊට වඩා වෙනස් දක්ෂතා කුසලතා තියෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද කිසිම වෙලාවක දරුවෙක් තව දරුවෙක් එක්ක සැසඳන්න එපා. අනිත් කාරණාව ශාරීරික දඬුවම් අවම කිරීම. දැන් මේ ශාරීරික දඬුවම් කියලා කියන්නේ පොටුවකින් ගහන එක, කොනිටන එක, අතින් ගහන එක මේ වගේ දේවල්. එතකොට මේවෙන් වෙන්න පුළුවන් බලපෑම මොකක්ද? ගෙදර ශාරීරික දඬුවමක් කරාම එකක් දරුවට තුවාල වෙන්න පුළුවන්. දැන් ඒ වගේම සමහරක් වෙලාවට දරුවන්ට මානසික ගැටලු ඇති වෙන්න පුළුවන්. දරුවා තුළ ප්‍රචණ්ඩත්වය වැඩි වෙනවා. මොකද දරුවට ගැහුවම දරුවත් ඉගෙන ගන්න ගහන. ගහන එක සාමාන්‍ය දෙයක් වෙනවා එයාට. ඊට පස්සේ විශ්වාසය අඩු වෙනවා. මොකද දරුවා තුළ වැඩිහිටියන් වගේ කාවත් විශ්වාස නැහැ. ඊළඟට අනාරක්ෂිත බව. දරුවට දැනෙනවා තමන් අනාරක්ෂිතයි කියලා. හිතන්න වැඩිහිටියෙක් විදිහට අපි ඉන්නකොට අපිට කවුරු හරි ඇවිල්ලා ගැහුවොත් අපිට දැනෙනවනේ අපි අනාරක්ෂිතයි. ඉතින් දරුවන්ටත් ඒ විදිහටම දැනෙනවා අනාරක්ෂිතතාව. දීර්ඝකාලීනව මේ ගැටලු ඔයාලගේ පෞරුෂ වර්ධනයට බලපාන්න පුළුවන්. අනිත් එක තමයි දීර්ඝකාලීන වැඩිහිටියෙක් වුණාට පස්සේ එයා ප්‍රචණ්ඩව හැසිරෙන්න පුළුවන්. මොකද එයා දන්නේ එයා වැරද්දකට ගහන එක. එතකොට එයාත් කරන්නේ තව කෙනෙක්ගේ වැරද්දකට ගහන එක. හැබැයි එතකොට දැන් ඕගලන් හිතන්න පුළුවන් ડોක්ටර් කියනවා දැන් ගහන්නත් එපා, පනින්නත් එපා. එහෙනම් කොහොමද ළමෙක් හදන්නේ? අපි බලමු ඒකටත් උත්තරේ. මෙතනදී අපි මේ ශාරීරික දඬුවම් එහෙමත් නැත්නම් පනිෂ්මන්ට් කියන එක වෙනුවට කතා කරන්නේ ධනාත්මක විනය. එහෙමත් නැත්නම් positive discipline.
අපි මේ දෙක අතර වෙනස බලමු. මොකක්ද දඬුවම? එහෙම නැත්නම් punishment. punishment කියලා කියන්නේ කරපු වරදට දෙන දඬුවම. එතකොට ධනාත්මක විනය එහෙමත් නැත්නම් positive discipline කියලා කියන්නේ දරුවා මොකක් හරි චර්යාවක් හැසිරීමක් සිද්ධ කරාම ඒ හැසිරීමේ ලක්ෂණ, ඒකේ ප්‍රතිඵල, ඒකේ සීමාවන් හඳුනා ගන්න දරුවට උදව් කරලා ඒක පාලනය කරගෙන ඒ වෙනුවට හරි හැසිරීමක් කරන්න දරුවට උදව් වීම සහ මඟ පෙන්වීම. ඒ දෙක අතර වෙනස පැහැදිලිද? දැන් punishment එකකද කරන්නේ අපි දඬුවමක් දෙනවා. නමුත් positive discipline එහෙම නැත්නම් ධනාත්මක විනයකදී දෙන්නේ ඒ දරුවගේ හැසිරීම දරුවාම අවබෝධ කරගෙන ඒක හරි හැසිරීමක් බවට පත් කරගන්න දරුවට උදව් කරන එක. මම මේකට සරල උදාහරණයක් කියන්නම්. ඔයගලන්ට තේරුම් ගන්න ලේසි වෙන්න. ගෙදර එක දරුවෙක් ඉන්නවා. එයා අපි හිතමු 3 වසර දරුවෙක්. එයා ගෙදර ඉන්නවා අවුරුදු 5ක මල්ලි කෙනෙක්. මේ මල්ලිට ගහනවා. එතකොට දැන් ඒ දරුවම අවුරුදු 5 මල්ලිට ගැහුවාම punishment නම් මොකද කරන්නේ? අපි ගිහිල්ලා ආයි ගහනවා. එක්ක අතින් ගහනවා, කෝටුවකින් හරි අර ළමයට ගහනවා. ගැහුව එකට මෙන්න දඬුවම. එතකොට positive discipline එකේදී කරන්නේ දරුවා ඇයි මේ මල්ලිට ගැහුවේ කියන එක අවබෝධ කරගෙන ඒකට හේතුව හොයාගෙන ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා දරුවට තේරුම් ගන්න උදව් කරලා. එහෙම ගෙදර තව දරුවෙක්ට ගහන්න බෑ. එතකොට එයාගේ සීමාව. එයාට තව කෙනෙක්ට ගහන්න බෑ කියන සීමාව තේරුම් කරලා දීලා. එතකොට ඇයි එයාට ගහන්න වෙන්නේ කියන එක අවබෝධ කරගෙන ඒක පාලනය කරන්න ඉගෙනගෙන ඒ වෙනුවට වෙන දෙයක්. දැන් අපි හිතමු හේතුව හොයාගන්න. ඇයි මල්ලිට ගහන්නේ? සමහරක් විට මල්ලි ඇවිල්ලා එයාගේ පොත් ටික අදිනවා වෙන්න පුළුවන්. ඉතින් එතකොට ගහනවා වෙනුවට වෙන හොඳ ක්‍රියාමාර්ගයක් ගන්න මොකද්ද කියන එක දරුවට උගන්වන දරුවම තමයි එතකොට ඒ වෙනත් ක්‍රියාමාර්ගය ගන්න. එතකොට දරුවට self discipline එහෙම නැත්නම් ස්වයං විනය දරුවා තුළම ඇති වෙනවා. එතකොට දරුවම තමන්ගේ ක්‍රියාව අවබෝධ කරගෙන හරි වැරද්ද අවබෝධ කරගෙන ප්‍රතිඵල අවබෝධ කරගෙන සීමාව අවබෝධ කරගෙන ඒ වෙනුවට ඒක පාලනය කරගෙන ඒ වෙනුවට වෙන ක්‍රියාවක් යෙදෙනවා. ඒකයි මේ දෙකේ වෙනස. සහ ඒකේ වැදගත්කම මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ පොඩි කාලේ ඉඳලාම හැදිලා තියෙන්නේ punishment කියන සංකල්පයත් එක්ක. ඒකින්ද තමයි දැන් අපි පාරේ වාහනයක් එළවෙනගෙන යනකොට සුදු ඉරි දෙකක් තියෙනකොට වාහනේ සුදු ඉරි කපන්නේ නැහැ කියලා අපි දන්නවා. එතකොට අපිට දැන් වාහනේ සුදු ඉරි කපලා කොහෙට හරි හරව ගන්න ඕනේ. එතකොට අපි ඉස්සෙල්ලාම බලන්නේ පොලිසියේ ඉන්නවද කියලා. පොලිසිය නැත්තම් අපි පොඩ්ඩක්වත් මොකොත් හිතන්නේ නැහැ. ටක් ගාලා වාහනේ හරව ගන්නවා. මොකද අපි punishment එකට බයයි. අපි දඬුවමක විතරයි බයයි. එතකොට පොලිසියට අහුවෙලා දඩයක් 10යි කියන බය හින්දා අපි ටක් ගාලා පොලිසිය ඉන්නව නම් කරන්නේ නැහැ. හැබැයි පොලිසිය නැති වුණ ගමන් කරනවා. එතකොට positive discipline එකේදී අපි දන්නවා මේ මාර්ග නීතිය සකස් කරලා තියෙන අපේම හොඳට මිනිසුන්ගේ ආරක්ෂාවට මාර්ග අනතුරු අඩු කරන්න ඒ නිසා ඒක කරන්න හොඳ නැහැ. ඒකට කවුරුත් බලන් හිටියත් නැතත් අපි ඒක කරන්නේ නැහැ. ඒකට දරුවා තුළ ගොඩ නැගෙන්න ඕනේ මෙන්න මේ ධනාත්මක විනය. එහෙම නැත්නම් positive discipline. දඬුවමකට බය නොකර ඉන්නව නෙවෙයි ඒ කරන ක්‍රියාවේ අයහපත් ප්‍රතිඵල අවබෝධ කරගෙන ඒක නිසා ඒක කරන්නේ නැතුව ඉන්න. එතකොට ඒ දෙකේ වෙනස. එතකොට punishment එකේදී දෙමව්පියන්ගේ අරමුණ මොකද්ද? දරුවගේ හැසිරීම දැන් අර උදාහරණෙටම යමු. මේ 3 පන්තියේ දරුවෝ අවුරුදු 5 මල්ලිට ගහනවා. එතකොට ගිහිල්ලා අම්මා දරුවට 3 පන්ති ළමයට ගහනවා. හරි මල්ලිට ගැහුවනේ. ඔන්න මමත් ඔයාලට ගහනවා. දැන් ආයි ඊට පස්සේ මල්ලිට ගහන්නේ නැහැ. එතකොට අම්මගේ අරමුණ දරුවගේ හැසිරීම නතර කරනවා. අම්මා බලාපොරොත්තු වෙන ගහලා දරුවව කීකරු කරන්න. ඊළඟ එක අම්මා ගන්නවා කන්ට්‍රෝල්. පාලනය අතර මම තමයි තීරණය කරන්නේ ගැහුවොත් ගහන්න. එතකොට දැන් අම්මා ඔක්කොම තීරණය කරලා ඉවරයි. එතකොට positive discipline එකේදී ඒක දෙමව්පියන්ගේ අරමුණ වෙන්නේ දරුවගේ හැසිරීම නිවැරදි කරන. ඊළඟට දරුවට සහාය වෙනවා දරුවා තුළ ස්වයං විනය ඇති වෙන. දැන් අවුරුදු 3 වසරේ දරුවා අවුරුදු 5 දරුවට ගැහුවා නම් ගහපු එකට හේතුව හොයාගෙන ඒක ගහන්න හොඳ නැහැ කියන එක අවබෝධ කරලා දරුවට ඒ වෙනුවට කරන්න වෙන දෙයක් කියලා දීලා ඒකට සහාය වෙලා දරුවා තුළම සොයන් දෙන්නේ. මල්ලිට ගහන්න හොඳ නැහැ. මට කේන්ති ගියාට මල්ලිට ගහන්න හොඳ නැහැ කියලා මම ඒක පාලනය කරගන්න ඕනේ කියන සොයන් විනය තමයි දරුවා තුළ ඇති කරන්න දෙමව්පිය අරමුණ වෙන්න ඕනේ. ඒතර පනිෂ්මන්ට් එකේදී දෙමව්පියන්ගේ හැසිරීම වරද හරි ගස්සන තර්ජනය කරනවා ශාරීරික දඬුවම. හැබැයි පොසිටිව් ඩිසිප්ලින් වලදී දෙමව්පියන්ගේ හැසිරීම
කරුණු පැහැදිලි කරලා මොඩලින් කියන්නේ තමනුත් එහෙමයි හැසිරෙන්නේ. ගහන්න හොඳ දැන් අපි මල්ලිට ගහන්න එපා කියලා අම්මා අයියට ගහනවා. ඉතින් එතකොට දරුවගේ සිතුවිලි පැටලෙනවා. දැන් මට ගහන්න එපා කියලා අම්මා ගහනවා. එහෙම නෙවෙයි අපි එතන දරුවට ආකෘතියක් විදිහට හැසිරෙන්නේ. දරුවගේ තියෙන ගැටලුව විසඳ ගන්න උදව් වෙලා අලුත් යහපත් හැසිරීමකට දරුවට උදව් කරන්න ඕනේ. එතකොට දැන් මේ දඬුවම පනිෂ්මන්ට් එකේදී දරුවගේ ප්‍රතිචාරය වෙන්නේ මොකක්ද? තවත් කටයුතු. දැන් ගැහුවා මට තරහ මට මගේ පොත් අදිනවට මම මල්ලිට ගැහුවා අම්මා මට ගැහුවා. එතකොට ළමයා පීඩාවටපත් වෙනවා. එයාත් හරි රිජිඩ් දැඩි වෙනවා. ඊළඟට එයාත් පෙළඹෙනවා අර විදිහටම දුර්වල අයට හිංසා කරන්න. මොකද දැන් අම්මා ඉදිරියේදී 3 වසර දරුවා දුර්වලයි. එතකොට අම්මා කරේ 3 වසර දරුවට ගහන එක. එයාත් ඉගෙන ගන්නවා. හරි මට වඩා දුර්වල අයට මමත් ගහනවා. එතකොට එයා ඔටෝමැටිකලිම ඉගෙන ගන්නවා දුර්වල අයට හිංසා කරන්න. ඊළඟට දෙමව්පියයි දරුවයි අතර තියෙන්නේ නිකන් අර බය සම්බන්ධතාවයක්. දරුවා දෙමව්පියන්ට බයයි සහ දුරස් වෙනවා. අර පොසිටිව් ඩිසිප්ලින් එකේදී වෙන්නේ දරුවා එයාත් සහයෝගී දැන් මේ ගැටලුව විසඳ ගන්න දරුවා දන්නනේ අම්මා උදව්වට එන්නේ කියලා. එතකොට දරුවත් සහයෝගී වෙනවා. එයා නම්‍යශීලී වෙනවා. එයා අම්මට අහුම්කම් දෙනවා. එයාගේ හැසිරීම වලට හේතු අඳුනගෙන ඒ වගේම දරුවා සහ දෙමව්පියන් අතර සමීප සහ ගෞරවණීය සම්බන්ධතාවයක් තමයි එතකොට ඇත්තේ. එතකොට ප්‍රතිඵලය ගත්තොත් පනිෂ්මන්ට් එකේදී ළමයා තනියෙන් ඉන්න හදනවා. ළමයා පරිගන්න හිතන්නේ. එයාට තනියම ගැටලු විසඳ ගන්නත් බෑ. හරිම පැටලිලි සහගත සිතුවිලි. පොසිටිව් ඩිසිප්ලින් වලදී දරුවා ස්වාධීනව කටයුතු කරන්න ඉගෙන ගන්නවා. දැන් එයා දන්නවා ගැටලුවක් විසඳ ගන්න දන්නවා. එයා එයාගේ සීමාවන් දන්නවා. එයා එයාගේ හැඟීම් පාලනය කර ගන්න දන්නවා. හරි පිළිගන්න ගන්න දන්නවා. එතකොට මේ වගේ පරිපූර්ණ දරුවෙක් තමයි පොසිටිව් ඩිසිප්ලින් හරහා ඇති වෙන්නේ. ඒක මේක ඕවර්නයිට් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දෙමාපියෝ මේ සංකල්ප දෙකේ වෙනස අවබෝධ කරගෙන මේ පොසිටිව් ඩිසිප්ලින් කියන සංකල්පය එහෙම නැත්නම් ධනාත්මක විනය කියන සංකල්පයට දරුවත් එක්ක කටයුතු කරොත් දීර්ඝ කාලිනව හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හරි. දැන් මම කතා කරේ දැන් දරුවන්ව හිංසාවට ලක් කරන්න එපා. දරුවන්ව මානසිකව විවේචනයට ලක් කරන්න එපා. වාචික විවේචනයට ලක් කරන්න එපා. තව වැදගත් කරුණක් තමයි මේ සීමාවන් පැනවීම. setting boundaries. ඒකත් වැදගත්. මොකද මම දැකලා තියෙනවා සමහරක් ගෙවල් වල දරුවා තමයි ගෙදර ලොකුම කෙනා. තීරණ ගන්නෙත් එයාට ඕන විදිහට තමයි හැමදේම සිද්ධ වෙන්නේ. එහෙමත් වෙන්න බෑ. ගෙදරක දරුවා ඉන්න ඕන දරුවාගේ තැන. දෙමව්පියෝ ඉන්න ඕන දෙමව්පියන්ගේ තැන. එතකොට තීරණ ගැනීම ගෙදර බලවත් කටයුතු ටික දෙමව්පියන් අතින් සිදු වෙනකොට දරුවා ඊට වඩා බලවත් කෙනා වෙලා ගෙදර පාලනය දරුවා අතට යන්න බෑ. මොකද එහෙම ගෙවල් මම දැකලා තියෙනවා සමහරක් ගෙවල් වල දරුවා තමයි සියල්ල තීරණය කරන්නේ. දරුවාට ඕන විදිහට තමයි සියල්ල තීරණය වෙන්නේ. එහෙම වෙන්නේ බෑ. එතකොට දරුවට දේවල් කිරීමේදී සීමාවන් පැනවිය යුතුමයි. මේක තමයි ඔයාගේ සීමාව. මීහාට මේක ඔයාට කරන්න බෑ. එතනදී ස්ථිරභාවය ඒක කරෝටින් වෙන පුළුවන් අහිතකර බලපෑම ගැන පැහැදිලි කිරීම සහ ධනාත්මක වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක නොකරුවම දරුවව අගය කරන්න ඕනේ. ස්ථිරභාවය. මොකද්ද මේ ස්ථිරභාවය? එහෙම නැත්නම් කන්සිස්ටන්ට් පේරන්ටින් කියලා කියන්නේ. මේක ගෙවල් වල ලැබිය යුතු වැදගත්ම කාරණාවක්. මොකද දරුවෙකුගේ යම් හැසිරීමක් පාලනය කරනකොට ගෙදර වැඩිහිටියෝ හැම දෙනාම එකම මතයක ඉන්න ඕනේ. එහෙම නැතුව ගෙදර එක එක්කෙනා එක එක මතේ නම් ඉන්නේ දරුවගේ ඒ හැසිරීම පාලනය කරගන්න බෑ. උදාහරණයක් මම කියන්නම්. දැන් ඔය ස්මාර්ට්ෆෝන් ගැනම කතා කරනවා නම් අපි හිතමු දැන් දවසේම අම්මා කොහොම හරි දරුවට මේ ෆෝන් එක දෙන්නේ නැහැ. අනිත් කටයුතු කරලා ක්‍රීඩා කරවලා දරුවව බලා ගන්නවා. හවස 7ට විතර වැඩ ඇරිලා මේ කොවිඩ් කාලේ නෙවෙයි මම කියන්නේ. සාමාන්‍ය දවසක 7ට විතර තාත්තා ගෙදර ඇවිල්ලා ආපු ගමන් දරුවට ෆෝන් එක දුන්නොත් අර ස්ථිරභාවය නැති වෙනවා. මොකද එතකොට අම්මා සීමා කරන දේ තාත්තා ලේසියෙන් දරුවට දෙනවා. එතකොට වෙන්නේ දරුවා තුළ අර සීමා පනවන දෙමව්පිය ගැන තරහකුත් ඇති වෙනවා. සීමාව පනවන්නේ නැති දෙමව්පියන්ට විශේෂ ආදරයක් ඇති වෙනවා. එතකොට අර සීමාව පනවලා හරි විදිහට අප්‍රෝච් කරන දෙමව්පිය ගැන ඇතිවන කේන්තියත් එක්ක දරුවා ඒලා කියන දේ කරන එකෙන් මග අරිනවා. එතකොට ඒ රිලේෂන්ෂිප් එකට බලපෑමක් වෙනවා. එතකොට දිගටම දරුවව එක දෙයක තියාගන්න බැරි වෙනවා.
තවත් උදාහරණයක් කියනවා නම් දැන් අපි සමහරක් වෙලාවට මේක විශේෂයෙන්ම මම දකින්නේ අර එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි. ගෙදර ගොඩක් කට්ටියක් ඉන්න ගෙවල් වල. එතකොට දැන් අපි කියන්නේ දරුවන්ට කෑම කනකොට ගෙදර අය කන කෑම කන්න ඕන. 아무තෙන් එයාට විශේෂ දෙයක් හදන්න නැහැ කියලා. ඉතින් එතකොට රැයට සාමාන්‍ය ගෙදර හදලා තියෙන එළවලු පලා එක බත් කනකොට මට මේව කන්න බෑ කිව්වහම සීයා අපි හිතමු උදාහරණයක් විදිහට සීයෙක් හරි මාමෙක් හරි කවුරු හරි ඉඳන් නෑ මම ඔයාලට කඩේට ගිහලා කොට්ටුවක් ගෙනත් දෙන්නම් කියලා කොට්ටුවක් ගෙනත් දෙන්නකි. අර ස්ථිරභාවය. දැන් කොහොම හරි දරුවට මේ කෑම කන්න දෙන්න ඕන කියන මතය එතනින් හැදෙනවා. ඒතර දරුවා තුළ අර එළවලු පලා එක බත් කන්න කියලා පාලනය ඇති කරන්න හදපු දෙමව්පියොත් එක තරහක් ඇති වෙනවා. ඒ නිසා හැම විටම ගෙදර දරුවට මොකක් හරි හැසිරීමක් පාලනය කිරීමට තියෙනවා නම් දෙමව්පියෝ දෙන්නම එකම මතයේ සිටින ඉතාම වැදගත්. ඊළඟ කාරණාව. ඔබ දරුවට ඉල්ලන දේ දෙනවද? මේකත් ගොඩක් වෙලාවට අපේ සායනයේ තියෙන දෙමව්පියන්ට කියන ගැටලුවක්. එතකොට හිතෙන දෙයක් තමයි අපි හැමෝටම අනේ ඉතින් අතේ සල්ලි තියෙනවා නම් දරුවා ඉල්ලන දේ නොදුන්නොත් හොඳ නෑ නේ. නොදුන්නොත් දරුවට දුක හිතෙයි නේ. තවත් සමහරක් දෙමව්පියෝ කියන දෙයක් තමයි අපේ කාලේ අපිට අරන් දෙන්න අම්මලාට සල්ලි තිබුණා. හැබැයි දැන් අපිට තියෙනවා. ඉතින් අපි අරන් දෙන්නේ නැතුව හොඳ නෑ නේ. කොහොම හරි අම්මලාගේ හිතේ වරදකාරී හැඟීමක් එහෙම නැත්නම් ගිල්ට් එකක් එනවා. නොකරොත් හොඳ නෑ නේද කියලා. මම ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. දැන් මේ පල්ලෙහා තියෙන රෝස පැලේ දැන් මේ වගේ රෝස පැලයක් ඔය වගේ පුංචි පෝච් එකක් අපි පිට වෙනවා. පිට වෙලා හරි ආදරේ මේක ලස්සනට ලොකු වෙලා මල් පිපෙනවට ආසයි. ඔබ එහෙම මේ රෝස පැලේට මල් පිපිලා ලස්සන වෙන්න ආසයි කියලා පෝර ගෝණියකුයි වතුර බවුසරේකුයි දැම්මොත් මොකද වෙන්නේ? ඊළඟ දවසේම රෝස පැලේ මැරිලා තියෙයි. ඉතින් ඒ වගේ තමයි දරුවන්ට දේවල් දෙනකොට ඒ දේවල් ඉල්ලන දේ දෙන්න ඕන සීමාවක් තියෙනවා. නිවසේ අම්මයි තාත්තයි වැඩිහිටියෝ සීමාවක් පනවා ගන්න මේ සීමාව තුළ විතරයි අපි දරුවට ඉල්ලන දේ දෙන්නේ. එහෙම නොවුනොත් ඒකෙන් වෙන හානිය ඊට වඩා වැඩි. එතකොට ඊළඟ දේ තමයි ඉල්ලන දේ ඒ දරුවට සුදුසු දෙයක් වෙන්න ඕන වයසට සහ වර්ධනයට. ඊළඟට ඒ හානි කරන වෙන්නේ. දරුවා ඉල්ලුවොත් මට වෙඩි තියන්න පිස්තෝලයක් අපි අරන් දෙන්නේ නැහැ. ඒකට දරුවට හානි කර නොවන දෙයක් වෙන්න ඕන. ආර්ථිකයට වෘත්ත දෙන්න. දැන් එක දවසක් මගේ සායනයට ආව එක තාත්තා කෙනෙක් ඇත්තටම ආර්ථික ගැටලු තියෙනවා. බැංක් ලෝන් එකක් අරගෙන අවුරුදු 5 දරුවට කම්පියුටර් එකක් අරන් දීලා ගේම් ගහන්න හේතුව අල්ලපු ගෙදර ගිහලා එයා ගේම්ස් ගහන්න ඉගෙන ගත්තලු මටත් කම්පියුටර් එකක් අරන් දෙන්න කිව්වලු. ඉතින් දරුවා ඉල්ලුවානේ අනිත් ඉතින් කම්පියුටර් වැඩවලටම කියලා කම්පියුටර් එකක් රුපියල් ලක්ෂයක් බැංකු ණයක් අරගෙන අරන් දීලා. ඉතින් ඒ වගේ ආර්ථිකයට ඔරොත්තු දෙන විදිහට ඕන දරුවා ඉල්ලන දේවල් අරන් දෙන්න. නැත්නම් දරුවා දැනගන්නේ නැහැ තමන්ගේ ආර්ථික පසුබිම සහ තමන් කොහොමද දෙමව්පියන්ගෙන් දේවල් ලබා ගන්න කොයිතරමටද තමන්ගේ දේවල් සකස් කරගන්නේ කියන එක. ඊළඟට මේක දරුවට ප්‍රයෝජනයක් තියෙන දෙයක් වෙන්නත් ඕන. හැම විටම සීමාව තුල ඉන්න ඕන. අනිත් එක තමයි මේ ධනාත්මක අගය කිරීම. අපි කියනවා ස්ටාර් චාට්. එහෙමත් නැත්නම් පොසිටිව් රිවෝඩින්. දරුවෙකුගේ මොන හරි හැසිරීමක් අපිට දිගටම හොඳට පවත්වා ගන්න නම් අපි කියනවා තරු සටහනක් පාවිච්චි කරන්න. එතනදී දැන් දරුවා දිගටම හැමදාම මේ හොඳට අපි හිතමු දැන් උදේට දත් මැදලා මූණ හොදන එක. එතකොට දැන් හැම දවසකම උදේට එයා නැගිටලා දත් මැදලා මූණ සෝදනවා නම් අනිත් අයගේ උදව් නැතුව අපි එයාට තරුවක් දෙනවා. ඒකම ඊළඟ දවසෙත් කරාම තරුවක් දෙනවා. එතකොට තරු 5ක් ගියාම එයාට පුංචි තෑග්ගක් අරන් දෙනවා. ඊළඟට තරු 7ක් ගියාම පුංචි තෑග්ගක් අරන් දෙනවා. ඊළඟට තරු 9ක් ගියාම පුංචි තෑග්ගක් අරන් දෙනවා. මේ විදිහට ගිහිල්ලා දරුවගේ ඒ හැසිරීම සම්පූර්ණයෙන්ම හරියට ස්ථිර වුණාට පස්සේ අපි කියනවා ඔයා හැමදාම ඔය විදිහට දත් මැදලා මූණ හොදන්න මම රැන්ඩම්ලි එහෙම නැත්නම් සැරින් සැරේ චෙක් කරනවා. ඒ චෙක් කරන දවසට ඔයා වැඩේ කරලා තිබ්බොත් ඔයාට ටැග් එකක් හම්බ වෙනවා. ඉතින් එතකොට ඒ ටැග් ලොකු දෙයක් නෙවෙයි. පුංචි අපිටත් අපෝඩ් කරන්න පුළුවන් සරල පුංචි දෙයක්. පැන්සලක්, මකනයක් ඒ වගේ පුංචි දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ හැම හැකිරීමකටම එහෙම නැත්නම් අපිට දරුවාගේ වෙනස් කරගන්න ඕන දෙයකට අපිට මේ ස්ටාර් chart එක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි දැන් අපේ දෙමව්පියන්ගෙන් ගිලිහී යන දෙයක් මේ දරුවන්ට කියවීම උනන්දු කරන්නේ නැති එක. මතක තබා ගන්න හැම විටම දරුවන්ට කියවීමට උනන්දු කරවන්න. කියවීම කියන එක හරිම වැදගත්. ඔයගලන්ට මතක ඇතිනම් මම අර කියපු නාම්‍යශීලී කාලසටහනෙත් මම වෙලාවක් ගන්නවා කියවීමට. හැම දරුවෙක්ම අඩුම ගානේ දවසට පැය භාගයක්වත් කියවන්න ඕන. දරුවට කියවන්න බැරි නම් තාම පුංචි අපි හිතමු 1 වසර 2 වසරම ඔබ දරුවට ඇහෙන කතාවක් කියන්න. කියවීම, පොත් කියවීම
තරම් දරුවෙකුගේ බුද්ධි වර්ධනයට වැදගත් වෙන දෙයක් තවත් නැහැ. මම පැහැදිලි කරන්නම් මේ පොත් කියවීමෙන් දරුවට ඇහෙන්න පොත් කියවීම හෝ දරුවා පොත් කියවීමෙන් දරුවට වෙන වාසි එකක් තමයි දරුවගේ vocabulary. එහෙමත් නැත්නම් දන්න වචන ගාන වැඩි වෙන. ඒක ඉතාම වැදගත්. දරුවෙගේ දීර්ඝකාලීන අධ්‍යාපන කුසලතා දියුණු කරගන්න ඉතාම වැදගත් දෙයක් තමයි දරුවගේ vocabulary. එහෙමත් නැත්නම් වචන මාලා දන්න වචන ගාන වැඩි වීම. එතකොට මේ කියවීම මගින් එයාගේ vocabulary එක සීතලිත වැඩි වෙනවා. අනිත් එක තමයි ඉමේජිනේෂන්. එහෙමත් නැත්නම් පරිකල්පන කුසලතා දියුණු වෙනවා. දැන් දරුවෙක් පොතක් කියවනකොට එයා ඒකේ චිත්‍ර රූප මවා ගන්නවා. ඊළඟට වෙන්නේ මොකද්ද කියන එක ගැන හිතනවා. එතකොට ඉබේම අර ඉමේජින් කරන්න හිත දේවල් හිතන්න පුරුදු වෙනවා. ඊළඟ එක ක්‍රියේටිවිටි. එහෙමත් නැත්නම් නිර්මාණශීලී කුසලතා දියුණු වෙනවා. දැන් එයා ඒ කතාව කියවන ගමන් ඒක ඇනලයිස් කරනවා. ඒකේ චරිත එකින් එක අම්මෝ එයා නම් නපුරුයි නේද? අරයා නම් හරි හොඳයි නේද? එයා ඒක කියන්නේ නැතුව හිටියා නම් හොඳයි. මේ විදිහට දරුවෝ ඔයාලා බලන්න දරුවට කතාවක් කියලා දෙනකොට හරි ඒගොල්ලෝ කියවනකොට හරි ඒගොල්ලෝ ඒක ඇතුලේ ජීවත් වෙනවා. එතකොට ඒක හරහා ඒගොල්ලන්ගේ සමහර වෙලාවට කතාව ඊට වඩා වෙනස් විදිහට කතාව ඉවර වෙනකොට සමහරක් විට දරුවෝ කියනවා මෙහෙම නෙවෙයි මේක වෙන විදිහකට ඉවර වෙන්න තිබ්බා. අර ක්‍රියේටිවිටි. ඒගොල්ලන් අතර නිර්මාණශීලී කුසලතා දියුණු වෙනවා. අනිත් එක එම්පති. එහෙම නැත්නම් අනිත් අයගේ හැඟීම් තේරුම් ගැනීම හැකියාව දියුණු වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ලෝකය ගැඹුරින් අවබෝධ කරගන්න පුළුවන්. මේක පොත් කියවන්නේ නැතුව රූපවාහිනියේ තියෙන ආශ්‍ය චිත්‍රපට ඒව නරඹලා නම් මේ කුසලතා දරුවෙක්ට දියුණු වෙන්නේ නැහැ. අනිත් එක පොත් කියවන්න අවධානය දියුණු වෙනවා. එක තැනක ඉඳගෙන වැඩක් කරන්න පුළුවන් වෙනවා. අධ්‍යාපන කුසලතා දියුණු වෙනවා. ඉතින් අත්හදා බලන්න මම කියනවාට අනිවාර්යෙන් දරුවන්ට පොත් කියවීම උනන්දු කරවන්න පොත් කියවීමෙන්මයි දරුවන්ගේ බුද්ධිමය කුසලතා දියුණු කරන්න පුළුවන්. මේ මම සඳහන් කරපු දේවල් හරිම වැදගත්. ඒක නිසා හැම විටම දරුවන්ව පොත් කියවීමට පුරු කරවන්න. දරුවෙක් කොච්චර පොත් කියවුවත් දරුවට ඒකෙන් හොදක් මිස හානියක් නම් වෙන්නේ නැහැ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ හැමදේම වගේම හැම විටම හැම වැඩිහිටියෙක්ම දරුවෙකුගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න. අපි එතනදි කතා කරන්නේ ළමා හිංසනය ගැන. එතකොට මම ඉස්සෙල්ලා කිව්ව ළමා හිංසනය, ශාරීරික හිංසනය, මානසික හිංසනය, ලිංගික හිංසනය සහ නොසලකා හැරීම කියලා කොටස් 4ක් තියෙනවා. මෙතනදී ලිංගික හිංසනය කියන එක ඉතාම වැදගත්. මොකද ලිංගික හිංසනයකට දරුවෙක් ලක් වුණොත් එයාට ඒකෙන් වෙන මානසික බලපෑම කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ඉතාම බරපතලයි. දැන් අපි ශරීරයේ තුවාලයක් හදනකොට ඒක සනීප වෙනවා. නමුත් ලිංගික හිංසනයකින් මනසේ ඇති වෙන තුවාලය දීර්ඝ කාලීනව පවතිනවා. ඒක සමහර අවස්ථාවල සුව කරන්නත් බැරි මනසේ ඇති වෙන කලල. ඉතින් ඒක නිසා හැම විටම දරුවෙක්ව ලිංගික හිංසනයකට නක් නොවි ආරක්ෂා කර ගැනීම දෙමව්පියන්ගේ වගකීම. එතනදී මතක තියාගන්න ඕන කරුණු 4ක් මම කියන්නම්. එකක් තමයි ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම පිටරටවලත් දරුවන් වැඩිපුරම ලිංගික හිංසනයකට ලක් වෙන්නේ නිවස හෝ තමන් ඉන්න පරිසරය තුළ. දෙවෙනි එක තමයි බොහෝ විට වැඩිපුරම දරුවන් ලිංගික හිංසනයට ලක් වෙන්නේ දන්න අයගෙන් නොදන්න අයට වඩා. තුන්වෙනි එක දෙමව්පියෝ හිතනවා ගෑනු දරුවන්ව තමයි ආරක්ෂා කරගන්න ඕන පිරිමි දරුවන්ට නම් ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. ගෑනු දරුවන් වගේම පිරිමි දරුවනුත් ලිංගික හිංසනයට ලක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි දෙමව්පියෝ හිතනවා දැන් ටිකක් ලොකු වුණාම බය වෙන්න දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. අපි චෛල්ඩ් එහෙම දරුවා කියලා අර්ථකථනය කරන්නේ ඉපදුණු තැන ඉඳලා අවුරුදු 18 වෙනකම්. එතකොට මේ වයස 0 ඉඳලා 18 වෙනකම් ඕනම වයසක දරුවෙක් ලිංගික හිංසනයට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි මොන සමාජ තලයක ජීවත් වුණත් ඕනෑම සමාජ තලයක දරුවෙක්ව ලිංගික හිංසනයට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේකත් පොඩ්ඩක් මතක තියාගන්න. මම මේ කියපු මුලින් කියපු කරුණු ටික විශේෂයෙන්ම COVID-19 තත්ත්වයට එක්ක දරුවෙක්ව බලා ගැනීම. මේ ඉතුරු කරුණු පොදු කරුණු ටික ඒකෙදි වගේම COVID තත්ත්වයෙන් පස්සේ දරුවෙක්ව බලා ගැනීමේදී දෙමව්පියන් තුළ තිබිය යුතු ලක්ෂණ. ඉතින් මගේ වැඩසටහන මෙතනින් අවසන් වෙනවා. අහගෙන හිටපු ඔබ හැමතෙම බොහොමත්ම ස්තුතියි. මම නැවත වතාවක් රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමාට සහ ආචාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඔබ සැමටම බොහොමත්ම ස්තුතියි.
හොඳයි. අද දවසේ අපිට ඊටාම වැදගත් වටිනා කාරණා රසක් කියලා දෙන ඉදිරිපත් වුණ කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හා නවයෝන් මනෝවෛද්‍ය විශේෂඥ දර්ශනී හෙට්ටිආරච්චි මහත්තයට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මේ කොවිඩ් වසංගතයේ හැමුවේ කොහොමද දරුවන් ආරක්ෂා කරගන්නේ, දරුවන් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා තාම වටිනා කාරණා ටිකක් මේ අවස්ථාවේ අපි හැමුවේ තිබුවා. එතුමියගේ වටිනා කාලය යොදවමින් එතුමියට නැවත වතාවක් රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් සහ ප්‍රාථමික අංශය වෙනුවෙන් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ අවස්ථාව අපිට සපයා ගැනීම උදා කර ගැනීම සඳහා උදව් කරපු අපේ රිච්මන්ඩ් විද්‍යාලයේ අධිශිෂ්‍ය ග්‍රැෆික් ආයතනයේ අධිපති පුබුදු වික්‍රමනායක මහතාට මේ වෙලාවේ අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ මේ සත්කාරය සාර්ථක කරගන්න උදව් කිරීම පිළිබඳව. ඒ වගේම මේට මඟ පෙන්වපු අපේ රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්හේව මහතාටත් නියෝජ්‍ය විදුහල්පති රියල් සිල්වා මහතා, ප්‍රසාද් වීරසිංහ මහතා සහ ආචාර්ය මණ්ඩලයේ සියලුම මහත්මීන් මේ අවස්ථාව සාර්ථක කරගන්න අපිට ගොඩක් උදව් කරා. එතුමන්ලා සියලු දෙනාටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ඒ වගේම මේ අවස්ථාවට තමන්ගේ කාලය යොදවමින් සහභාගී වුණු දෙමව්පියන් සියලු දෙනාටත් අපි මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. සියලු දෙනාම ඉතාම වටිනා අදහස් ටිකක් ඔළුවට ගත්තා කියලා මම හිතනවා මේ අවස්ථාවේ. සියලු දෙනාට බොහොම ස්තුතියි සහභාගී වීම පිළිබඳව.